සිංහලය රකින්න අභීත ගොවි පරපුරෙහි පාරම්පරික උරුමයන් මතු පරපුරට දායාද කිරීම පිණිස කෙත බත හඳුනන මිනිසුන්ගේ නැවුම් මාධ්‍ය මෙහෙවර දහදිය බින්දු බින්දු ඉසුරු සුවඳ රැඳු රැඳු රන් දියවර දහදිය බින්දු බින්දු ඉසුරු සුවඳ රැඳු රැඳු. අපි අද කතා කරන්නේ කුළු බඩුවල රජ විදිහට හැඳින්වෙන ඔබ කවුරුත් දන්න ගම්මිරිස් ගැන. දැන් ලෝකේ ගත්තාම බහුලව භාවිතා කරන කුළු බඩු විශේෂ ගණයට ගම්මිරිස් අයිති වෙනවා. විශේෂයෙන්ම දකුණු ආසියාවට ඒකදේශික වර්ගයක් විදිහට හඳුනාගෙනෙනවා. හැබැයි වර්තමානයේ වෙනකොට වියට්නාමයේ, ඉන්දුනීසියාව, මැලේසියාව, ඉන්දියාව, ඒ වගේම බ්‍රසීලය වගේ ලෝකයේ රටවල් ගණනාවක ගම්මිරිස් නිෂ්පාදනය වෙනවා. එය විශේෂයි අපේ රටට වගේම. අපි ගම්මිරිස් ගැන මුල ඉඳලා ඉතාම සරලව කතා කරනවා. මේ දවස්වල කෘෂිකර්ම ශාස්ත්‍රය ගත්තාම අලුත් අයගේ ආගමනයන් තියෙනවා. තරුණයන් විදිහට, ව්‍යවසායකින් විදිහට මේ වගාවන් එක්ක අලුත් දේවල් හොයාගෙන යන්න මොකක්ද අපිට වගා කළ හැකි භෝගය කියන එක සෝමින් තියෙන කාලයක අපනයන භෝග සම්බන්ධයෙන්ුත් එහෙම නැඹුරුතාවයක් තියෙනවා. පහුගිය දවස්වල අපි දැක්ක කහ ඉඟුරු වගේ දේවල් වලට කොයිතරම් ඉල්ලුමක් තිබුණාද සහ ඒවට ගොවීන් කොච්චර යොමු වුණාද කියන කාරණේ අපි ප්‍රායෝගිකව දැක්කා. ඒ නිසා මේ ගම්මිරිස් සම්බන්ධයෙන් කතා කරපුවා අපේ රටේ හැම සාම්ප්‍රදායික වගාව ක්‍රමයකට හුරු වුණු ප්‍රදේශ සහ එම ගොවීන් ඕන තරම් ඉන්නවා. සහ අලුතෙන් කෙනෙකුට මේ ගම්මිරිස් සඳහා වගාවක් විදිහට ආරම්භ කළොත් ඔහුට යම් ඵලදායීතාවයක් ලබා ගන්න පුළුවන්ද? කොහොමද ඒක ආරම්භ කරන්නේ? මොනවද ඒකට අවශ්‍ය කරන දේවල්, ගැටලු සහගත තත්වයන් සහ වර්තමානයේ තියෙන මේ ප්‍රවණතාවයන් එක්ක අපිට මේ වගාව පිළිබඳව තාම සරලව මුල ඉඳලා අපිට කතා කරන්න පිළිවන්කම ලැබෙන. ඒ සඳහා වඩාම උචිත කෙනෙකුටයි අද අපේ රන්දියවර වැඩසටහනට අපි ආරාධනා කළේ. අපරායන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අතුරු වගා හා බුලත් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ පර්යේෂණ ආචාර්ය ආනන්ද සුබසිංහ මහත්මයාටයි අපි ආරාධනා කළේ. සුබ දැසනක් ඔබතුමාට. සුබ දැසනක් වේවා. මම හිතන්නේ මේ ගම්මිරිස් හැම කෙනෙක්ම ආහාරයට ගන්නවා මේ අඩු වැඩි වශයෙන්. මොකද ඒ තරමට අපෙත් එක්ක බොහොම ළඟින් කුළු බඩු භාණ්ඩයක් විදිහට අපේ මුළු තැන්ගේ සාමාන්‍යයෙන් තියෙන දෙයක්. නමුත් ගම්මිරිස් වගාව සම්බන්ධයෙන් ගත්තත් මම හිතන්නේ සාමාන්‍ය දෙනෙකුට වුණත් යම් අවබෝධයක් තියෙනවා, දැකලා තියෙනවා. නමුත් මේක වගාවක් විදිහට ආරම්භ කළොත් එහෙම තියෙන පසුබිම තමයි අපි සාකච්ඡා කළ යුතු වන්නේ. මම කැමතියි අද මේ ආරම්භයක් විදිහට ආනන්ද මහත්තයා මේ ගම්මිරිස් කිව්වාම ලංකාවේ තියෙන වර්තමානික ප්‍රවණතාවය කොයි වගේද? අපේ රටේ තියෙන මේ විභවතාවයන්, විවිධ දේශූනික කාලගුණික තත්වයන් එක්ක නැත්නම් මේ ගම්මිරිස් ගැන කොහොමද අපිට හඳුනා දෙන්න පුළුවන්කම තියෙන්නේ? ඇතෙම මේ මම හිතන්නේ අපනයන කෘෂිකර්ම භෝග ගත්තාම ඒ භෝගවල ඉහළින්ම තියෙන භෝගයක් තමයි ගම්මිරිස් කියලා අපි හඳුන්වන්නේ. මේ දවස්වල ගම්මිරිස්, කුරුඳු, ඉඟුරු, කහ, වැනිලා මේ භාගයේ භෝගවලට ලොකු ඉල්ලුමක් තියෙනවා. ඔබ හඳුන්වන ඇත්තටම ගම්මිරිස් කියලා කියන්නේ කුළු බඩු රෝගේ රජ කියලා. ඔය ඇත්තටම මම හිතන්නේ ලෝකයේ වැඩිපුරම කුළු බඩුවක් විදිහට භාවිතා කරන්නේ ගම්මිරිස්. ගම්මිරිස් වල සමවාපය ගත්තොත් ඇත්තටම ඉන්දියාවේ බටහිර ප්‍රදේශයේ ගැට්ස් කියන වනාන්තරය තුල බිහි වෙලා ඊට පස්සේ මේක ලංකාව ඇතුළු ආසියාතික රටවල් වලට ව්‍යාප්ත වෙලා තියෙන භෝගයක්. නමුත් ගම්මිරිස් අපි විද්‍යාත්මකව හඳුන්වන්නේ පයිපනීග්‍රම් කියලා. නමුත් ගම්මිරිස් මේ පයිපනීග්‍රම් වලම ඇතැම් දර්ශය නැත්නම් වර්ග නැත්නම් විශේෂ වගේ විවිධ ආකාර ලංකාවේ තිබිලා තියෙනවා. දැන් මේ වෙනකොට ලංකාවේ අපි 10කට වැඩි ප්‍රමාණයක් ලංකාවේ තියෙන ගම්මිරිස් කියන පයිප කියන ගණයට අයිති වෙන ශාක විශේෂ හොයාගෙන තියෙනවා. ඉතින් ගම්මිරිස් ඇත්තටම අපි දැන් කුළු බඩු කියලා ගත්තොත් අපි කියන්නේ රස සහ සුවඳනේ. මේක තමයි අපේ ආහාරවලට ඇති කරන්නේ. ඊට අමතරව සුළු වශයෙන් ආහාර කල්තාබාගෙනටත් භාවිතා වෙනවා. නමුත් මෑතකදී මේ වර්තමානයේ තියෙන ලොකුම ප්‍රවණතාවය තමයි ඒ වගේ තියෙන ඖෂධීය ගුණය. මම හිතන්නේ ඔබ දන්නවා මේ අපි බෝනෝන රෝග, ඒ කියන්නේ පිළිකා වගේ දේවල්, හෘද රෝග, අධිරුධිර පීඩනය,
මානසික ආතතිය මේ වගේ දේවල් අඩු කිරීමට මේ කුළුබඩු බොහොමයක් ප්‍රයෝජනවත් වෙනවා. එතෙන්දීත් මම හිතන්නේ ගම්මිරිස් වැදගත් වෙනවා. මම හිතන්නේ 2016 වෙනතුරු ගම්මිරිස් වලට ලොකු ඉල්ලුමක් තිබුණා. මිල ක්‍රමයෙන් වැඩි වෙගෙන ආවා. රුපියල් 1200 දක්වා කිලෝ එකක් 1200 දක්වා වැඩි වුණා. මේ ඉල්ලුම නිසාම මේ ආසියාවේ බොහොමයක් රටවල් වලට ඉතා වේගයෙන් මේවා වගා කරන්න පටන් ගත්තා. වියට්නාමයේ තිබුණු ගම්මිරිස් වල වගාවේ ප්‍රමාණය දෙගුණයක් වුණා. එතකොට ලෝකෙටම අවශ්‍ය ගම්මිරිස් ප්‍රමාණයක් තියෙනවා. يعني පරිභෝජනය කරන ප්‍රමාණයක් තියෙනවා. මේ ප්‍රමාණය ඉක්මවා ගියා. එතකොට මොකද වෙන්නේ? අපි දන්නවා අනිවාර්යෙන් මිල අඩු වෙනවා. ඉතින් මේ 1200ක් තිබ්බ මිල ඊට පස්සේ අඩු වෙලා දැන් මේ වෙනකොට මේක 500 දක්වා විතර අඩු වුණා. නමුත් වාසනාවකට වගේ මේ දවස්වල නැවත රුපියල් 800ක් වගේ වැඩි වෙලා තියෙනවා. ඇත්තටම හොඳ මිලක්. මොකද ගම්මිරිස් කිලෝ එකක් අපිට මේ නිෂ්පාදනය කරන්න යන්නේ රුපියල් 440ක් වගේ ප්‍රමාණයක්. ඉතින් රුපියල් 800 කියලා කියන්නේ ඇත්තම හොඳ මිලක්. ඉතින් ඒ නිසාම ගම්මිරිස් වල වැලියු ඇඩිෂන් එහෙම නැත්නම් අගේ එකතු කරන නිෂ්පාදන වලට ලොකු ඉල්ලුමක් තියෙනවා. ඒ වගේම තමයි ලංකාවේ ගම්මිරිස් ගත්තාම මේ ආසියාතික රටවල් තියෙන ගම්මිරිස් වලට වඩා ගුණාත්මකයෙන් ඉහළයි. එකක් තමයි අපි මේවා භාවිතා කරනකොට කියන්නේ වගාව කරනකොට ලංකාවේ ලෙඩ රෝග සාපේක්ෂව ගොඩක් අඩුයි. ඒ නිසා භාවිතා කරන කෘමිනාශක, වල්නාශක මේ වගේ දේවල් පලිබෝධනාශක අඩුයි. අනිත් එක තමයි ගම්මිරිස් වල මේ රස සහ සුවඳ ගුණයන් එන්න තියෙන රසායනික ද්‍රව්‍ය. ඒ කියන්නේ ගම්මිරිස් වල තියෙන තෙල්, පයිපරින්, ඔලිව් රෙසින් මෙන්න මේ වගේ සංයෝග ගත්තාම සාපේක්ෂව ආසියාතික රටවලට වඩා අපේ ගම්මිරිස් වල ගුණාත්මකය ඉහළයි. ඉතින් ඒ නිසාම මේ ගම්මිරිස් වල තියෙන ඉල්ලුම නැති වෙන්නේ නැහැ. මිල අඩු වුණත් වගා කරනවා. නමුත් අපි දන්නවා ගෝවීන් ගත්තම ලොකු හිතේමාරුවක් තියෙනවා මේ මිල අඩු වීම. නමුත් අපිට පුළුවන් මේ මිල අඩු වුණත් මම හිතන්නේ ඔබ දන්නවා ඇති වියට්නාමයේ රටවල් වල සම්පූර්ණ නිෂ්පාදනයේ ලෝකයේ ප්‍රමාණය ගත්තාම 60ක් 70ක් අතර ප්‍රමාණයක් වියට්නාමයේ. අපි ඉන්නේ සුළු ප්‍රමාණයක. නමුත් ලංකාවේ ගම්මිරිස් වලට ඉල්ලුම අඩු වෙලා නැහැ. විවිධ හේතුන් නිසා පෞද්ගලික කාලේ අඩු වුණත් ඒ ඉල්ලුම ලොකු අඩුවීමක් වෙලා නැහැ. ඉතින් ඒ නිසා මිල අඩු වුණත් අපිට කරන්න එක දෙයක් තියෙනවා. ඒ තමයි ගම්මිරිස් වල ඵලදායීතාවය වැඩි කරගන්න එක. වියට්නාමයේ රටවල හෙක්ටාර එකකට ඒගොල්ලන්ගේ අස්වැන්න 3000කට එහා. කිලෝග්‍රෑම් 3000කට වියලි කළු ගම්මිරිස් 3000කට එහා. නමුත් ලංකාවේ තියෙන තාම 700ක් 800ක් කිලෝග්‍රෑම් හෙක්ටාර එකකට කළු ගම්මිරිස්. ඔබට පේනවා මං හිතන්නේ කොයිතරම් අඩු ඵලදායීතාවයක් තියෙන්නේ. ඊට සාපේක්ෂව බලනකොට. නමුත් අපේ පර්යේෂණ මට්ටමේදී මේක 2500 3000 දක්වා අපිට ගන්න පුළුවන් කියලා අපි හොයාගෙන තියෙනවා. ඉතින් අපනන කුෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ගම්මිරිස් වගා කිරීමේදී භාවිතා කළ යුතු නිර්දේශිත ක්‍රමයන් ඒ වගේම ශේෂ්ත්‍ර වැඩ කටයුතු මොනවද කියන එක හඳුන්වා දීලා තියෙනවා. ඉතින් බොහොමයක් ගොවින් මේ පිළිබඳව හොඳ අවබෝධයක් නැහැ, අවධානයක් නැහැ. අනික තමයි ගම්මිරිස් අපි වියට්නාමයේ ගම්මිරිස් වගාවක් ඇතුළට ගියොත් ඒ ගොවියා හැම වෙලාවෙම ඉන්නේ වගාව ඇතුලේ. ඔව් ගහෙන් ගහට හොඳට ගස් අඳුනනවා. ඒ වෙලාවේ මේ ගහට අවශ්‍ය සාධක මොනවද කියලා උන් හොයා බලනවා. අපේ බොහොමයක් ගම්මිරිස් වගාවන් ගත්තාම අයිතිකාරයෝ කොළඹ වගාව තියෙන්නේ මාතලේ. ඒ වගේ දෙයක් තමයි තියෙන්නේ. දැකලවත් නැහැ සමහරවිට ජීවිතේටම. ඉතින් මෙන්න මේ වගේ අපේ ඇත්තටම ගොවියන් මේ දකින්න සැලකිල්ල අඩුයි. කැපවීම අඩුයි. ඉතින් අපිට පුළුවන් මේ අපේ දෙපාර්තමේන්තුවේ නිර්දේශිත ශේෂ්ත්‍ර කටයුතු කරන්න පුළුවන් නම් මේ තියෙන ආදායම මේ තියෙන අස්වැන්න අපිට දෙගුණයක් බවට පත් කරගන්න පුළුවන්. ඒ නිසා අපි මිල අඩු වුණත් අපිට ඵලදායීතාවය වැඩි කරගෙන අපේ අස්වැන්න ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන් නම් අපිට මේ නොලැබෙමින් තිබෙන ලාභය අපිට වැඩි කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා වර්තමානයේ තුල ගම්මිරිස් වලට ඇතරම ඉල්ලුම අඩුවීමක් වෙලා නැහැ. මොකද අපි දන්නවා දෙපාර්තමේන්තුවට කොයිතරම් ගම්මිරිස් පැලඉල්ලලා ඉල්ලුමක් එනවද කියලා. අනන්ත මහතා දැන් මේ අපේ රටේ දැන් හැම වගාවක් කරනකොට මේ කාලගුණය දේශගුණය මේකට බලපෑමක් තියෙනවා. දැන් ගම්මිරිස් ගත්තාම අපි දකිනවා සාමාන්‍යයෙන් ඔය වැලක් දෙකක් හැම තැනම හැදිලා තියෙනවා, හැම වත්තකම තියෙනවා. නමුත් මේක වාණිජ්‍ය වගාවක් විදිහට හරි වගාවක් විදිහට ගොඩනගන්න බලාපොරොත්තු වෙනවා නම් කවුරු හරි ඒ කාලගුණික දේශීය බලපෑම කොයි වගේද මේ ලංකාව වගේ රටක ගම්මිරිස් සම්බන්ධයෙන් ගත්තොත්? ඔව් ඇත්තෙන්ම ගම්මිරිස් කියලා කියන්නේ දැන් අපි මෙතෙක් ලංකාවේ ව්‍යාප්ත වෙලා තියෙන ප්‍රදේශ ගත්තොත් තෙත් සහ අතරමැදි කලාපයේ තමයි වැඩිම ව්‍යාප්ත වෙලා තිබුණේ. ඒකට හේතුව වෙන්නේ ගම්මිරිස් වගාවට ඇත්තටම අවුරුද්දකට
මිලිමීටර 1500ක විතර වගේ වර්ෂාපතනයක් අවශ්‍යයි. එහෙම වුණොත් තමයි හොඳ අස්වැන්නක් ගන්න පුළුවන් වෙන්නේ. නමුත් අපේ වියට්නාමයේ ඔය මැලේසියාව වගේ රටවල් වලට ගියාම ඒ ගම්මිරිස් වගාවක් ඇතුළට ගියාම අපිට දැනෙනවා කොතරම් ලොකු උෂ්ණත්වයක් තියෙනවද කියලා. කොතරම් වියලි බවක් තියෙනවද කියලා. ඒත් ඒගොල්ලෝ ගම්මිරිස් හදනවා. ඒ කියන්නේ ඒගොල්ලන් කැපවීම. ඉතින් අපිත් ඒ නිසා දැන් මේ වෙනකොට වියලි කලාපය තුළට ක්‍රමයෙන් ගම්මිරිස් යන්න පටන් ගන්න තියෙනවා. දැන් අනුරාධපුර පොළොන්නරුව ප්‍රදේශවල ගම්මිරිස් වගා කරනවා. ඉතින් ගම්මිරිස් වල ඇත්තටම අපි දන්න ඕනෑම භෝගයක් ගත්තාම මේ භෝගයට ප්‍රශස්ත නැත්නම් ඊටාත්ම සුදුසු පාරිසරික අවශ්‍යතාවයන් තියෙනවා. උෂ්ණත්වය, වර්ෂාපතනය, ආර්ද්‍රතාවය, පසේ තියෙන ලක්ෂණ මේ වගේ තියෙන ගුණයන් තියෙනවා. ඉතින් අර මං කියපු අතරමැදි සහ තෙත් කලාපය තමයි වඩා සුදුසු වෙන්නේ. නමුත් අර අවශ්‍යතාවයන් අපිට හදන්න පුළුවන් නම් අපිට පුළුවන් අනෙක් ප්‍රදේශවලත් වගා කරන්න. ඉතින් ගම්මිරිස් වලට වැදගත්ම සාධක දෙකක් තමයි අපි දන්න ඕනෑම ගහකට ආහාර නිෂ්පාදනය කිරීමට නැත්නම් ප්‍රභා සංශ්ලේෂණය කිරීමට ජලය සහ උෂ්ණත්වය මේ දෙක ඉතාමත්ම වැදගත් සාධක. ජලය සහ ආලෝකය කියන මේ සාධක දෙක ඉතාමත්ම වැදගත්. ඉතින් වියලි කලාපයේ තියෙන ප්‍රශ්නේ ආලෝකය කොච්චර තිබ්බත් ජලයේ ප්‍රමාණවත් තරම් නැහැ. ඉතින් ඒ නිසා අපි දන්නවා දැන් වර්ෂාපතන රටාව ගත්තාම ලෝකෙම වෙනස් වෙලා කාලිකුණක විපර්යාසත් එක්ක ඉස්සර අපේ යල්ල සහ මහා වර්ෂාවන් නියමිත වේලාවට ලැබුණා. දැන් මේ වෙනකොට මේවා ලැබෙන ප්‍රකාලය වෙනස් වෙලා. විශේෂයෙන් වර්ෂාපතනයේ තීව්‍රතාවය නැත්නම් එක දවසකට වහින වැස්ස වැඩි වෙලා. වැස්සේ පැතිරීම නැත්නම් වැස්ස ලැබෙන දින ගාන අඩු වෙලා. ඒ නිසාම උණුසුමත් වැඩි වෙලා. ඉතින් ඒ නිසා අපි දැන් මේ වෙනකොට මං හිතන්නේ ලංකාවේ කොහේ ගම්මිරිස් හැදුවත් මේ පාසු තෙතමනේ කියන එක පවත්වා ගන්න එක ඉතාමත්ම වැදගත්. ඉතින් ඒ නිසා කාලිගුණික සාධක ඇත්තටම මේ භෝගයට වැදගත්. නමුත් අපිට ඒ අවශ්‍යතා වෙලි කලාපය තුල උනත් දෙන්න පුළුවන් නම් අපිට පුළුවන් හොඳ අස්වැන්නක් ලබා ගන්න. මොකද මං කිව්වේ අර අනිකුත් ආසියාත රටවල් ගත්තාම ඒගොල්ලන්ගේ තියෙන කැපවීම අපිට තියෙනවා නම් අපිට ලංකාවේ ওই කඳුකර කලාපය හැරුණාම ඒ කියන්නේ නුගරඑළිය පැත්තේ වගේ ඉහළ උච්චත්ව ප්‍රදේශ හැරුණාම අනෙක් හැම ප්‍රදේශයකම වාගේ වගා කරන්න පුළුවන්. දැන් අනන්තමත් මේ ප්‍රයෝජන සහ මේ නිෂ්පාදන සම්බන්ධයෙන් අපි ටිකක් කතා කරලා මෙයම ඉස්සරහට දැන් අපි සාමාන්‍ය කුළු බඩුවක් විදිහට මේක විශාල වශයෙන් අපි ගන්නවා අපනයන වශයෙන් එහෙම භාවිතයක් තියෙන ලංකාවේ කොහොමද තියෙන ප්‍රවණතාවය ප්‍රයෝජන වශයෙන් අපි ගත්තාම කොයි වගේද? ඇත්තෙන්ම දැන් ලෝකයේ ගම්මිරිස් වැඩි කර බැරි වශයෙන් භාවිතා කරන්නේ කුළු බඩුවක් විදිහට තමයි. නමුත් විවිධ ඖෂධ නිෂ්පාදනය සඳහා සුවඳ විලවුන් වගේ සමහර ඒ වගේ දේවල් නිෂ්පාදනය කිරීම සඳහා භාවිතා කරනවා. නමුත් වැඩි ප්‍රමාණයක භාවිතා වෙන්නේ කුළු බඩුවක් විදිහට. හැබැයි ලංකාවේ වැඩි හරියක්ම ගම්මිරිස් යන්නේ අපි ගෙඩි කඩලා වේලගෙන කළු ගම්මිරිස් විදිහට. නමුත් කළු ගම්මිරිස් කියලා කියන්නේ ඒකේ මුලින්ම ලැබෙන නිෂ්පාදනය. නමුත් මේ නිෂ්පාදනය අපිට වෙනත් විවිධ නිෂ්පාදන ගණනාවක් ඇති තදා ගැනීම හැකියාව තියෙනවා. ඔබ දන්නවා අගය එකතු කිරීම කියන එක මේ කළු ගම්මිරිස් උනත් හොඳ ලස්සනට පැක් කරලා හොඳ පැකට් එකක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි දන්නවා දැන් අපේ තියෙන ඔය සුපිරි වෙළඳපොළ වලට ගියපුවාම මේ පැකට් එක දැක්කම ගන්න හිතෙනවා. ඉතින් ඒ නිසා මේ පිරිසුදු බව, ක්‍රමවත් බව, පිළිවෙල, මේ ඇසිරීම මේ වගේ දේවල් වලට ලොකු මිලක් හම්බ වෙනවා. ඊට අමතරව කළු ගම්මිරිස් වලට අමතරව අපිට සුදු ගම්මිරිස් හදන්න පුළුවන්. ගම්මිරිස් තෙල් නිෂ්පාදනය කරන්න පුළුවන්. ගම්මිරිස් වලින් සෝස් වර්ග හදනවා. ඊළඟට ලුණු ගම්මිරිස් නැත්නම් සෝල්ට් පෙපර් කියලා හදනවා. රතු ගම්මිරිස්, කොළ ගම්මිරිස් මේ වගේ විවිධ ආකාරයේ අගය එකතු කිරීම නිෂ්පාදන ගණනාවක් තියෙනවා. කළු ගම්මිරිස් නිෂ්පාදනය කරන මිල වගේ සමහරට කීප ගුණයක් මේ ගම්මිරිස් වල අගය එකතු කිරීම මගින් ලබා ගන්න පුළුවන්. දැන් සාමාන්‍ය ලංකාවේ නිෂ්පාදනය ගත්තාම මෙට්‍රික් ටොන් 20000කට වගේ ආසන ප්‍රමාණයක් මේ කාලේ නිපද වෙනවා. මේකේ සාමාන්‍යයෙන් 15000ක් විතර වගේ මෙට්‍රික් ටොන් 15000ක් විතර වගේ අපනයනය වෙනවා. වැඩි හරියක්ම වගේ අපනයනය වෙන්නේ ඉන්දියාවට. ඉන්දියාව මේක අරන් මොකද කරන්නේ? ඒගොල්ලෝ මේක අගය එකතු කරලා තමයි වෙනට වලට යවන්නේ. ඇයි අපි ඉන්දියාවේ අපෙන්ම ගන්න වැඩිපුර? මොකද අපේ ගම්මිරිස් වල තියෙන ගුණාත්මයෙන් තියෙන ඉහළ බව, පිරිසුදු බව. ඉතින් ඒ නිසා කළු ගම්මිරිස් යවනවා වෙනුවට අපිට මේ වගේ වෙනත් නිෂ්පාදන යවන්න පුළුවන් නම් ඇත්තටම වැඩි මිලක් ලබා ගන්න පුළුවන්. දැන් මේ කළු සහ සුදු කියන වර්ග දෙක එතන මේ අපි භාවිතා කරලා දැන් මොකද්ද මේ දෙක අතර ඇත්තම තියෙන වෙනස මේ කාට හරි හිතෙන්න පුළුවන් මේකේ මේ මොකක් හරි ඒ කියන්නේ ඵලයේ තියෙන වෙනසක්ද නැත්නම් මේකේ ගුණාත්මක භාවයද මොකද අනුමත? ඔව් මම හිතන්නේ ඔබ දැකලා තියෙනවා ගම්මිරිස් වැලක ඇති වෙන්නේ කරල්. මේ කරලක තියෙන්නේ ගෙඩි. මේ ගෙඩියට හැබැයි අපි ගොයු කියන්නේ ගම්මිරිස් ඇට කියලා. එතකොට මේ ගම්මිරිස්
වැලේ තියෙන මේ කරලේ තියෙන ගෙඩි කොළ පාටයි. මේක වේලුනහම කළු පාටයි. මේක තමයි කළු ගම්මිරිස් කියන්නේ. ඒක ගම්මිරිස් අපි ගෙඩියක් ගත්තාම ඕනෑම ගෙඩියක අපි දන්නවා පලාවරණයක් තියෙනවා. ගෙඩිය පිටින් තියෙනවා පලේ ආවරණය. ඊට පැතුලේ තමයි බීජය තියෙන්නේ. එතකොට මේ පලාවරණය අයින් කළොත් අපි එතකොට ලැබෙන අපේ බීජය. පලාවරණය අපි අයින් කරලා මෙන්න මේ බීජය වේලා ගන්න පුළුවන් නම් එතකොට තමයි සුදු ගම්මිරිස් කියලා කියන්නේ. ඒ කියන්නේ ඇත්තටම සුදු ගම්මිරිස් කියලා කියන්නේ පලාවරණය ඉවත් කළ ගම්මිරිස් වල බීජය. සාමාන්‍යයෙන් ගොවියෝ හැබැයි ගම්මිරිස් ඇට කියලා කියන්නේ මේ ගම්මිරිස් ගෙඩියට නැත්තම් ඵලයට. නමුත් පලාවරණය ඉවත් කරලා වේලපු එක සුදු ගම්මිරිස්, පලාවරණයත් එක්ක වේලපු ගම්මිරිස් කළු ගම්මිරිස්. මේක තමයි වෙනස. හරි. අපි මේ කතා කරමු අද ගම්මිරිස් පිළිබඳව අපි මුලින් ඉඳලා කතා කරන කල්පනා කරේ මේ පිළිබඳව ඔබට අවබෝධයක් ලබා දෙන්න ඕන නිසා. මොකද මෙහි තියෙන වටිනාකම් එක්ක මම හිතනවා ඉදිරියේදී ඔබට මේ වගාවන් එක්ක ගොවි මහත්තයෙක් විදිහට නැත්නම් අලුත් ව්‍යවසායකයෙක් විදිහට ඉස්සරහට යන්න පුළුවන්කම ලැබේවි. මේ කතා කරන දේ සම්බන්ධයෙන් හරි ගම්මිරිස් සම්බන්ධයෙන් හරි ඔබට විමසන්නට යමක් තියෙනවා නම් අපිට කතා කරන්න පුළුවන්. අපේ දුරකථන අංක 066 22 83 600 066 22 83 601. දහදිය බින්දු බින්දු ඉසුරු සුවඳ රැඳු රැඳු රන් දහදිය බින්දු බින්දු ඉසුරු සුවඳ රැඳු රැඳු ගති නිහලා ගයමු රන් ගොයමේ සින්දු සින්දු රන් ගොයමේ සින්දු සින්දු රන් ගොයමේ සින්දු සින්දු රන් ගොයමේ නෙලන නගේ සිරියාවයි රටට මගේ දැතේ රන් වලලු දගේ ගෙල බැඳි රන් මාලයාගේ රන් ගොයමේ නෙලන නගේ සිරියාවයි රටට මගේ නෙළුම් කෙතේ ලන්දු ලන්දු සොඳුරු කිඳුරු ලන්දු ලන්දු නෙළුම් කෙතේ ලන්දු ලන්දු සොඳුරු කිඳුරු ලන්දු ලන්දු දෙවි පිහිටෙන් ගයමු රන් ගොයමේ සින්දු සින්දු රන් ගොයමේ සින්දු සින්දු රන් ගොයමේ සින්දු සින්දු තේරත දුටිනි තොලේ මට නොවේදෝ මුකුළු කලේ රන් ගොයමේ නෙලන කලේ මන බැඳුනා පබුළු ඇලේ බුල තේරත දුටිනි තොලේ මට නොවේදෝ මුකුළු කලේ රන් ගොයමේ නෙලන කලේ මන බැඳුනා පබුළු ඇලේ රන් දහදිය බින්දු බින්දු ඉසුරු සුවඳ රැඳු රැඳු රන් දහදිය බින්දු බින්දු ඉසුරු සුවඳ රැඳු රැඳු ගති නිහලා ගයමු රන් ගොයමේ සින්දු සින්දු 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 රන් ගොයමේ දැයි අනාගතය අස්වද්දන්නට දිවි වඩන ගොවි පරපුර වෙනුවෙන් කෙත බත හඳුරන මිනිසුන්ගේ නැවුම් මාධ්‍ය මෙහෙවර රන්දියවර. අපි අද ගම්මිරිස් වගාව සම්බන්ධයෙන් තමයි කතා කරන්නේ. 066 22 83 600 066
22.83 අපේ දුරකථන අංක. දැන් මේ ඕනම භෝගයක් අපි ආනන්ද මහත්තයා වගා කරද්දි මේ ප්‍රභේද පිළිබඳවත් අපි අවධානය යොමු කරන්න ඕන. දැන් ගම්මිරිස් වගේ භෝගයක් ගත්තාම කොහොමද මේ ප්‍රභේද එහෙම කීපයක් තියෙනවද හඳුනා ගන්න පුළුවන්? ලංකාවට විශේෂයිද? මොකක්ද ඇත්තටම ගම්මිරිස් වගාව සම්බන්ධව අවධානය යොමු කරන්නේ? ඔව් ඇත්තටම ලංකාවටම ආවේනික වෙච්ච ලංකාවේම හොයාගත්ත ප්‍රභේද තියෙනවා. වගා කරන ප්‍රභේද. ඇත්තටම ගම්මිරිස් වලගේ මුලින්ම ලංකාවට පිටරට වලින් ගම්මිරිස් ප්‍රභේද දෙකක් අරන් ආවා. ඉන්දියාවෙන් පැනියූර් එක කියලා ගම්මිරිත් දෙමෝමක් නැත්නම් හයිබ්‍රිඩ් එකක්. අනේ සමාවෙන් අපිට ඇමතුමක් තියෙනවා අපි හොඳ අරගෙනමු. හොඳයි. අයිබෝවන්. අයිබෝවන්. ඔව් කවුද ඔබ? මේ මම අල්කඩුවෙන් කතා කරන්නේ. කවුද නම? ගාමිණි. ගාමිණි මහත්තයා කියන්න. ඔව් මේ ඉතින් මේ ඒකේ ගම්මිරිස් වර්ග දෙක තුනක්ම තියෙනවා නේද මහත්තයා? වැඩිම අපිට ඕනේ දැන් මේකේ විස්තර කරගන්න උගත් කතා කරන්න බෑනේ. කතා කරන්න ඔබ කතා කරන්න. මේ මොකද ඒ වර්ග මොනවදයි? එතකොට වැඩිම අස්සන්න තියෙන්නේ මොන වර්ගයද? එතකොට අනිත් එක මේ දැන් මේ යූරියා රමදාන් හම්බෙන්නේ නැහැ නේ ඉදිරියේදී මොන දාන පොහොර. අපි කතා කරමු. බොහොම ස්තුතියි. අර එතුමාගේ අවසාන කාරණේ අපි පස්සට තියමු. මොකද අපි කතා බහේදී ඒකට එනවා. ප්‍රභේද ගැන කතා කරනකොට මම හිතන්නේ එතුමාට උත්තරයක් හම්බ වෙයි නේද? ඇත්තම හම්බ වෙයි. ඔව්. හරි. ඔබතුමාට උත්තරයක් හම්බ වෙයි. ඉතින් අපි අර මේ පිටරට වලින් අපි ගණන්ලා තිබුණා ගම්මිරිස් වර්ග දෙකක්. එකක් තමයි ඉන්දියාවෙන් ගෙනාව පැනියූර් කියන ගම්මිරිස් ප්‍රභේදය. නැත්නම් හයිබ්‍රිඩ් එක දෙමුහුම. ඒ වගේම අපි මැලේසියාවෙන් අරන් ගිහලා අපි කුචින් කියන ප්‍රභේදය. මේවා දෙකෙන් ඇත්තටම ලංකාවේ ප්‍රචලිත වුණේ පැනියූර්. දැන් උනත් අපෙන් ගම්මිරිස් අහන්නේ පැනිමෝර්කෝ කියලා තමයි අපි ගොවියන් අහන්නේ. මොකද ඒක පැනියූර් කියන එක පැනිමෝර් කියලා පැනිමෝර් කියලා විවිධ නම් වලින් හඳුන්වනවා. ඇයි ඒක විශේෂ මොකද ගොවින් එක? ඇත්තටම ඒක හරිම වේගෙන් වර්ධනය වෙනවා. දිග කරලක් තියෙනවා. ඉතින් ඒ නිසා තමයි මේ ඒ වේගෙන් වර්ධනය වීම සහ වැඩි අස්වැන්න තමයි ඇත්තට මේකට හේතු උනේ. නමුත් ඇත්තටම අපි බැලුවොත් ලංකාවේ ඊට වඩා හොඳ ගම්මිරිස් වර්ග තියෙනවා. ලංකාවේ ගම්මිරිස් වල ඊට වඩා රෝග වලට ප්‍රතිරෝධීතාවය වැඩි. ගම්මිරිස් වල තෙල් සහ ඒ අනිකුත් රසායනික සංඝටක වැඩි. ඉතින් ඒ නිසාම තමයි ගම්මිරිස් ලංකාවේ වට වැඩි ඉල්ලුමක් තියෙන්නේ. ඒ වගේම තමයි මේ පැනූර් වලට වඩා ලංකාවේ තියෙන ගම්මිරිස් වල බල්ක් ඩෙන්සිටි ඒ කියන්නේ ඇත්තටම වියලයා ගත්තට පස්සේ ලීටර එක බර මෙන්න මෙයාගේ වැඩි. ඒකට හේතුව ගම්මිරිස් වලගේ පැනූර් වල බීජයට වඩා පලාවරණය සාපේක්ෂව විශාලයි. ලංකාවේ ගම්මිරිස් වල බීජයට සාපේක්ෂව පලාවරණය තුනී. මේ නිසා තමයි අර බල්ක් ඩෙන්සිටි එක වැඩි වෙන්නේ. ඉතින් ඊට අමතරව මෑතකදී දැන්ට අවුරුදු 2කට 3කට වගේ ඉස්සෙල්ලා අපි අලුත්ම ගම්මිරිස් හයිබ්‍රිඩ් නැත්නම් දෙමුහුන් තුනක් හඳුන්වලා දුන්නා. ඩිංගිරාල, බූටෑවිරාල සහ කොයිකුඹුරාර කියලා. මෙන්න මේවා ඊටමත් ඉහළ අස්වනු දෙන ගම්මිරිස් වර්ග තුනක්, දෙමුහුන් තුනක්. මේකෙන් ඩිංගිරාල කියන ප්‍රභේදයේ ගොවියන් අතර ඊටමත් ප්‍රචලිතයි. සාමාන්‍ය ගම්මිරිස් අපි පැලයක් හිටවලා අස්වනු නෙලා ගන්න අවම වශයෙන් මාස 10ක් විතරවත් යනවා. මුල්ම කරල් ඇති වෙන්න මල් පිපෙන්න. නමුත් සමහර වෙලාවට එතන මේක සමහරට අවුරුද්දකටත් වැඩි සමහර ගම්මිරිස්. නමුත් මේ ඩිංගිරාල ඇතැම් වෙලාවට මාස 6න් 7න් මල් පිපෙනවා. ඒ තරම් ඉක්මනට ලොකු වර්ධන වේගයක් තියෙනවා. ඒ වගේම ප්‍රජනන අවධියට ඊටමත් ඉක්මනින් එළඹෙනවා. නමුත් අපි සාමාන්‍ය මුලින්ම ඇති වෙන ගම්මිරිස් කරල් කඩලා අපි ඒකේ වියන නැත්නම් ගම්මිරිස් වැලට විශාල වෙන්න ඉඩ දෙන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ දවස්වල ගත්තොත් ඇත්තට මේ ඩිංගිරාල කියන දෙමුහුම නැත්නම් ඒ ගම්මිරිස් වර්ගය නැත්නම් ප්‍රභේදය ඊටමත්ම ප්‍රචලිතයි. මේක තමයි වඩාත්ම හොඳ මේ දවස්වල වගා කරන්න. ඊට අමතරව ඒ ප්‍රදේශවල අපේ තවාන් වල තියෙනවා ඒ ගොවියන් විසින් හොයාගත්ත මේ නැත්නම් අපේ ඒ ජනප්‍රියතාවයත් එක්ක තියෙන ඒවත් වගා කරන්න පුළුවන්. නමුත් මේ ඩිංගිරාල කියන ප්‍රභේදයේ පැනියූර් වගේම තමයි ඒ කියන්නේ ලංකාවේ ඕනෑම තැනක හොඳින් වගා කරන්න පුළුවන්. ඒ වගේ ස්ථාපන ප්‍රතිශතය වැඩි, වර්ධන වේගය වැඩි අස්වැන්නක් තියෙන ප්‍රභේදයක්. ඉතින් ඒ නිසා අපි ප්‍රභේද වශයෙන් මේක තමයි වඩා හොඳ. නමුත් මීට අමතරව අපි කලින් හොයාගෙන තිබුණා GK49 සහ MB12 කියලා තවත් වර්ග දෙකක්. මේ දෙක ඇත්තටම වඩා සුදුසු වෙන්නේ නුවර සහ මාතලේ වගේ ප්‍රදේශවලට. අනෙක් ප්‍රදේශවලට ගියපම සමහර වෙලාවට මේ වගේ අස්වනු ටිකක් අඩු වෙනවා. නමුත් මේ ඩිංගිරාල කියන දෙමුහුම මම හිතන ලංකාවේ හැම තැනකම වගේ වගා කරන්න පුළුවන් දෙමුහුමක් නැත්නම් වර්ගයක්. ආනන්ද මහත්තයා දැන් කවුරු හරි මේ තියෙන තත්වයක් එක්ක අලුතෙන් මේ ශිකර්මාන්තයට එන ඉන්නවන තරුණයින් විදිහට, ව්‍යවසායකින් විදිහට ඒක හොඳ ප්‍රවණතාවයක්. දැන් අපරායන භෝගයක් විතර ගම්මිරිස් වගා කරන තරුණයෙක් ඉදිරිපත් වෙනවා නම්
මොකක්ද ඇත්තටම ඔහු මේ වාණිජ වගාවක් විදියට වගා කරන්න ඕන ප්‍රභේදය තෝරගන්න ඕන මේ කාලේ නෝන. ඇතරම මං ඉස්සල්ල කියපු ඩිංගිරයලක ප්‍රභේදය තමයි වඩාත් හොඳ වැඩි දියුණු කරපු එක. වැඩි දියුණු කරපු ප්‍රභේදයක්. ඔව්. ඒක ඉහළස් වෙන්නක් සහ ඵලදායීතාවය තියෙනවා. ඔව් ඒ කියන්නේ අපි හිතුවට පස්සේ හරියන ප්‍රතිශතය ශේෂ්ත්‍ර ස්ථාපන ප්‍රතිශතය කියන එක සාපේක්ෂව වැඩි. ඒ වගේම ඊටම වේගයෙන් වර්ධනය වෙනවා. කෙටි කලකින් අසුණු ලබා ගන්න පුළුවන්. ඒ වගේම අස්වැන්නට සාපේක්ෂව වැඩි. ගුණාත්මයත් ඉහළයි. අපි කතා කරමු මේ පිළිබඳව. දැන් එතුමාගේ ඉතුරු ප්‍රශ්නේ මම හිතනවා අපි ඉදිරියට කතා කරගෙන යනකොට ඒකට උත්තර හම්බ වෙනවා. මේ වගේ ගැටලු සහගත තත්වයන් සහ ඔබට යමක් විමසන්න තියෙනවා නම් ගම්බිරිස් වගාව සම්බන්ධයෙන් අපේ දුරකථන අංක වලට කතා කරන්න පුළුවන්. අපි මේ ගීතයක් අහලා පැය පුවත් ප්‍රකාශයෙන් පස්සේ නැවත රන්දිවරේදී ඔබත් දැයි අනාගතය අස්වද්දන්නට දිවි වඩන ගොවි පරපුර වෙනුවෙන් කෙත බත හඳුරන මිනිසුන්ගේ නැවුම් මාධ්‍ය මෙහෙවර රන්දියවර. අප නැන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අතුරු වග හා බුලත් පර්යේෂණ ආයතනයේ
අධ්‍යක්ෂ පර්යේෂණ ආචාර්ය ආනන්ද සුබසිංහ මහත්මයාත් එක්ක අද අපි ගම්මැරිස් වගාව සම්බන්ධයෙන් කතා කරමින් ඉන්නේ. 066 22 83 600 ඒ වගේම 066 22 83 601 අපේ දුරකථන අංකත් වෙන් කරවා තිබෙනවා අපිට කතා කරන්න. ආනන්ද මහතා අපි මේ අර භෝග ස්ථාපිත කිරීම කියන කාරණේට යමු ඊළඟට. මොකද මුලින්දලම අපිට කතා කිරීම වඩා වැදගත් වගාවට අලුතින් එන කෙනෙකුට වුණත් වගාව කරන කෙනෙකුට වුණත් මේ අවබෝධය ඉතා වැදගත් නිසා භෝග ස්ථාපිත කිරීම කියන කාරණේ ගම්මැරිස් වගාවේදී. ඔව් ඇතෙම දැනට භෝග ස්ථාපනය කිරීම සම්බන්ධව ශේෂ්ත්‍රයේ පැළ සිටුවීම සම්බන්ධව අපේ ක්ෂේත්‍ර දෙපාර්තමේන්තුවෙන් නිර්දේශිත ලබා දීලා තියෙනවා. ඒකෙදී අපි දන්නවා ගම්මැරිස් කියන්නේ වැලක්. ඉතින් මේ වැලට තනිව ඉහළට වර්ධනය වෙන්න බෑ. ඒ නිසා මේකට අනිවාර්යයෙන්ම ආධාරකයක් අවශ්‍යයි. ඉතින් ලංකාවේ මේ සඳහා වැඩි වශයෙන් භාවිතා කරන්නේ ගිරිසීඩියා කියන ශාකය. මේක ලංකාවේ විවිධ රටවල තැන්වල විවිධ නම් වලින් හඳුන්වනවා. වැටහිර කියනවා, එල්පීසියා කියනවා, නාංචි කියනවා. මේ වගේ විවිධ නම් වලින් හඳුන්වනවා. මොකද මේක භාවිතා කරන්න හේතුව පහසුවෙන් හොයාගන්න පුළුවන්. ඒ වගේම පහසුවෙන් හිටව ගන්න පුළුවන්. ඍජු කඳන් ලබා ගැනීම හැකියාවක් තියෙනවා විවිධ ප්‍රමාණ වලින්. ඒ නිසා තමයි අතන මේ ශාකය භාවිතා කරන්න පුරුදු වෙලා තියෙන. නමුත් මේ ග්‍රිසිරියා ශාකය මගින් ප්‍රයෝජන රසක් අපිට භාවිතා කරන්න පුළුවන්. ප්‍රයෝජනට ගන්න පුළුවන්. ඉතින් ගම්මැරිස් අපි ශේෂ්ත්‍රයේ සිටුවීමේදී සාමාන්‍යයෙන් ගම්මැරිස් හිටවන්න මාස 6කට විතර ඉස්සෙල්ලා මේ ආධාරක ශාක හිටවා ගැනීම අවශ්‍යයි. එම අවශ්‍ය වෙන්නේ ඇත්තටම ගම්මැරිස් හිටවන මුල් කාලය තුල ගම්මැරිස් පැලේට తాවකාලික සෙවණක් අවශ්‍ය වෙනවා. එතකොට අපි මාස 6ක් යනකොට ගිරිසීඩියා දළු දාලා අතු ඇවිල්ලා මේ తాවකාලික සෙවණ ලබා දෙන්න පුළුවන් නිසා. ගම්මැරිස් ශේෂ්ත්‍රයේ හිටවන පරතරය වෙන්නේ අඩි 8න් අඩට. පැල අතර පරතරයත් අඩි 8යි, පේලි අතර පරතරයත් අඩි 8යි. ඒ වගේම ගම්මැරිස් වලක ප්‍රමාණය අපි ගත්තොත් දිග පළල ගැඹුර අඩි 1.5 බැගින් තියෙන්න ඕනේ. එතකොට අපි මුලින් ගිරිසීඩියා හිටවලා වලවල් ටික සකස් කරගෙන ඊට පස්සේ මේ වලේ තියෙන මතු පිටපස් අපි කවල කපනකොට පැත්තකින් තියලා මේ මතු පිටපස් සහ ගොම සම ප්‍රමාණ වලින් මිශ්‍ර කරලා මේ වල පුරව ගන්න අවශ්‍යයි. ඔව් අපි එතෙන් දෙමු මේ අමතමක් තියෙනවා සම්බන්ධ කරගෙන ආයිබෝවන්. ආයිබෝවන්. ඔව් කවුද ඔබ? මම කතා කරන්නේ හක්මනින් ගයනි. ඔව් ගයනි. මේ කළු ගම්මිරිස් සුදු ගම්මිරිස් කියලා කියා දුන්නා නේද? ඔව්. ඒතකොට කළු ගම්මිරිස් කියන්නේ සාමාන්‍යයෙන් අපි වේල ගන්න ගම්මිරිස් කරලනේ. ඔව් කියන්නකෝ. ඔව් ඔබ හරි. සුදු ගම්මිරිස් හදාගන්නේ කොහොමද? ඔව් හරි. ඔබතුමීට උත්තරයක් දෙන්නම් අපි. කොහොම ස්තුතියි. අපි උත්තරය දීලා යන්නේ. ඔව් සුදු ගම්මිරිස් කියලා අපි හඳුනන්නේ මම කිව්වා මේ ගම්මිරිස් ගෙඩියේ තියෙන බීජය කියලා. සාමාන්‍යයෙන් ගම්මිරිස් වල මල් පිපිලා කරලක් කඩා ගන්න මාස 8ක් විතර වගේ කාලයක් යනවා. අපි තව පොඩ්ඩක් ගම්මිරිස් කරල මේ වැලේම තිබ්බොත් ගම්මිරිස් වැලේ පහළම තියෙන ගෙඩිය ඉහළම තියෙන ගෙඩි ඉදෙන්න පටන් ගන්නවා. කියන්නේ රතු පාට වගේ වෙනවා. යාන්තම් රතු පාට කහ පාට වගේ වෙනවා. මෙන්න මේ වෙලාවේ තමයි අත්‍තරම අපි සුදු ගම්මිරිස් වලට නෙලා ගන්න හොඳම කාලේ. ඊට පස්සේ අපි මේ ගම්මිරිස් කඩලා ඉවරලා ගොඩක් ගහලා තිබ්බම මේ ගම්මිරිස් වල අනිත් ඇටත් ඉදෙනවා. නැත්නම් තරමක් ඒවා ඒ පැසුණු බව වැඩි වෙනවා. මෙහෙම වුණාම මේ ගම්මිරිස් පොත්ත ඉවත් කරගන්න ලේසියි. ඒ වගේම වඩාත්ම සුදුසු ක්‍රමය වෙන්නේ කඩාගත්ත ගම්මිරිස් අපි ඇටවලට වෙන් කරලා අපිට පුළුවන් මේ ගම්මිරිස් වතුරේ ගිල්ලලා තියන්න. බෑග් එකක දාලා අපිට ගිල්ලලා තියෙනවා. පිරිසුදු ජලයේ දවස් 3ක් 4ක් විතර ගිල්ලලා තිබ්බම මේ මතු පිට තියෙන පරාවරණය පහසුවෙන් ඉවත් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි වතුරෙන් එළියට අරගෙන අපි තුන් මේක ටැංකියක් වගේ නම් අපි වතුර මාරු කළ යුතුයි. ගලා යන ජලය නම් එහෙම වතුර මාරු කර ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට පස්සේ අපිට පුළුවන් මේ දවස් 3-4කට පස්සේ අරගෙන මේ පතු පිට පොත්ත ඉවත් කරලා ඊට පස්සේ සුදු ගම්මිරිස් හදා ගන්න. ඊට පස්සේ මේ ඉවත් කරගත්ත පොත් ඉවත් කරලා ලබාගත්ත ඇට වේල ගත්තට පස්සේ අපිට පුළුවන් මේ මගින් ඒකට අපිට ලැබෙන්නේ අතරම සුදු ගම්මිරිස් තමයි. තවත් එමතුමක් තියෙන අපිට ආයිබෝවන්. ආයිබෝවන් මේ ඔව් ඔබ කොහෙන්ද කවුද කතා කරන්නේ? මේ හම්බන්තොටින් කතා කරන්නේ ගුණසේන කියලා. ඔව් ගුණසේන මහත්තයා. මේ අපිට මේ කොහොමද ඩිංගිරාල කියන ප්‍රභේදය පහසුවෙන් ලබා ගන්න ක්‍රමය? හරි. බොහොම ස්තුතියි. එතුමා හම්බන්තොට ඉන්නේ. ඒක ගැනත් හිතලාම කියමු ආනන්ද මහත්තයා. ඔව් හම්බන්තොට අපේ තියෙනවා දිස්ත්‍රික් කාර්යාලයක්. අපේ කුෂ්කරම දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ කාර්යාලයක් තියෙනවා. ඒ වගේම
ගොවි ජන සේවා මධ්‍යස්ථානවල අපේ තියෙනවා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සම්බන්ධ ව්‍යාප්ති කාර්යාලයක්. සෑම ගොවි ජන සේවා මධ්‍යස්ථානයක නොතියෙන්න පුළුවන්. මොකද අපේ නිලධාරීන් තාමක් අඩු නිසා. නමුත් ඔබට ළඟම තියෙන ගොවි ජන සේවා මධ්‍යස්ථානයට ගිහිල්ලා මේ විස්තර දැනගන්න පුළුවන්. එතකොට අපේ මේ සඳුදා දිනේ තමයි සාමාන්‍ය කාර්යාලයේ දිනේ. මෙදාට ඒ දවසට ඒ නිලධාරීන් සියලුම දෙනා කාර්යාලයේ ඉන්නවා. මොකද ඒගොල්ලෝ මේ ගම්මිරිස් මේ ශේෂ්ත්‍ර බලන්න යන නිසා හැමෝම ඉන්නේ නැහැ. ඉතින් මේ සඳු දවසේ ගියොත් ඔයගොල්ලන්ට අනිවාර්යෙන් ඒ අදාළ නිලධාරීන් හම්බෙන්න පුළුවන්. ඒගොල්ලන්ගෙන් දැනගන්න පුළුවන් අපේ ගම්මිරිස් තවන් තියෙන්නේ කොහොමද? තවන් තියෙන්නේ කොහෙද? පැල ලබා ගන්නෙ කොහොමද? මේ ප්‍රභේදය ලබා ගන්නෙ කොහොමද කියන එක ඔබට පුළුවන් නම් ගම්මිරිස් වගා කරන්න අවශ්‍ය නම් ගම්මිරිස් අක්කර කාලට වඩා ඔබ වගා කරන්න යනවා නම් ඔබට පුළුවන් මේ ව්‍යාප්ති කාර්යාලයෙන් හෝ සහකාර අධ්‍යක්ෂ කාර්යාලයට සම්බන්ධ වෙලා ලියාපදිංචි වෙලා ඔබට මේ පැන නොමිලේම ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ කාර්යාලවලට සම්බන්ධ වෙලා ඔබට පුළුවන් ඔබට අවශ්‍ය පැල් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. හරි. අයිබෝවන් ඔබට. අයිබෝවන්. ඔව් කවුද ඔබ? මම ගම්පල බෝවල අශෝක ගමන එක. ඔව් අශෝක මහත්තයා. ඉතින් මේ මම හොඳ ගම්මිරිස් වගාකාරයෙක්. ඔව්. මම මේ පොඩ්ඩක් කියන්න කැමතියි මම මැක්සිකෝනේට ගම්මිරිස් වවන. මොකද්ද ඔබතුමාගේ දුරකථනයේ පැහැදිලිතාවයක් තියෙන අය කියන්න අශෝක මහත්තයා මේ මම මේ බුලත් මැස්සෝ හදනවා වගේ මේ මැස්සක් හදලා ගම්මිරිස් වගා කරනවා. ඉතින් දැන් ඒක මම ටක්ටු දෙකකට හදලා තියෙනවා. ඔව්. ඉතින් මේක මේ මට යට භෝගයක් වශයෙන් ඉඟුල් වගා කරන්නත් පුළුවන්. ඒ වගේ දෙයක්ත් කරනවා. ඉතින් ඒක මේ මට දැන් තියෙන ප්‍රශ්නේ මේ ගම්මිරිස් වල මල් හැදෙන කාලෙට පළුපන් වෙන කාලෙට හුඟක් වැටෙන. ඒකට මොනවද ප්‍රතිකරණයක් තියෙනවද කියලා දැනගන්න. හරි. ඔබතුමා මේ මොකද්ද වර්ගයේ ප්‍රභේදය මතකද ඔබතුමා හදලා තියෙන? මේ මම නම් හදන්නේ මේ අර සාමාන්‍ය දේශීය වර්ග තමයි හදන්නේ. පැහැදිලිද අනන්ත මහත්තයා ගැටලුව? පැනිමෝල් කියලා තියෙන්නේ. ඔව් පැහැදිලිද ගැටලුව? හොඳයි. මම හිතන්නේ අපි උත්තරයක් දෙන්න පුළුවන් නේද? හරි. බොහොම ස්තුතියි ඔබතුමා කතා කළාට උත්තරයක් දෙන්න. මම හිතන්නේ අපි දෙපාර්තමේන්තුවේ නිර්දේශිත ක්‍රමය වෙන්නේ ගම්මිරිස් හිටවනකොට අඩි 8න් 8 හිටවන්න ඕනේ කියන එක. දැන් බුලත් වගේ මැස්සක් විදිහට අපි සාමාන්‍යයෙන් ගම්මිරිස් හිටවන්නේ නැහැ. ඒකට හේතුව මොකද ගම්මිරිස් වලගේ හරස් අතුරු තමයි කරල් හටගන්නේ. මං හිතන්නේ මට දැන් ඔබ කියන දේ අනුව මට තේරෙන්නේ මේ බුලත් වගේ මැස්සක ගම්මිරිස් හිටවුවාම ගම්මිරිස් වලට හේවණ වැඩි වෙනවා. ඒ කියන්නේ ගම්මිරිස් වැලෙන්ම ඇතිවන හේවණ වැඩි වෙනවා. ඔබ දන්නවා මං හිතන්නේ ගම්මිරිස් වල කරල් ඇති වෙන්නේ සති 4ක 6ක විතර කෙටි නියං කාලයක් තිබිලා ඊට පස්සේ ලැබෙන වැස්ස සතියක් ඇතුළත මිලිමීටර් 100කට වඩා වැඩියෙන් වැස්සොත් අනිවාර්යයෙන්ම මල් හට ගැනීම සිද්ධ වෙනවා. එතකොට පහුගිය කාලේ මේ ගොඩක් තැන්වල මේ වගේ හොඳට ගම්මිරිස් හැදුනා. පහුගිය වගා කන්නේදී. නමුත් මේ වගේ හෙවණක් තිබ්බහම මොකද වෙන්නේ? කරල් ගොඩක් හැදුනහම මේ කරල් ඔක්කොම පුරවන්න ගම්මිරිස් වල ආහාර නිෂ්පාදනය කරන්න අවශ්‍යයි. එතකොට ප්‍රමාණවත් පරිදි ආලෝකය ලැබුණේ නැත්නම් මොකද වෙන්නේ? ගම්මිරිස් වලට බෑ මේ සියලුම කරල් පුරවන්න. එහෙම වුණාම මොකද වෙන්නේ? ගම්මිරිස් වැල මේ වැඩිපුර තියෙන කරල් අයින් කරලා Tamanට පුළුවන් තියෙන ප්‍රමාණය තමයි පුරවන්නේ. ඉතින් ඒ නිසා මේ ගම්මිරිස් වැල් වල කරල් පිරෙන කාලේ, කිඩි ලොකු වෙන කාලෙට ආලෝකය විශාල වශයෙන් අවශ්‍යයි. ඔබ දන්නවයි මං හිතන්නේ දැකලා ඇති අඹ ගහක කොච්චර මල් හැදෙනවද? මේ ගෙඩි කුඩා ගෙඩි කොච්චර වැටෙනවද? ඒ වැටෙන්නේ මොකද? ගම්මිරිස් ඒ අඹවලත් ඒ මල් පුකුරේ හැදෙන හැම මලකටම ගෙඩියක් බවට පත් වෙන්න බෑ. මොකද එච්චර ගෙඩි ප්‍රමාණයක් පුරවන්නේ කොහොමද ගහ? ඒ නිසා තමයි වැඩිපුර ඒවා ඉවත් කරන්නේ. මේක බොහොමයක් ගස්වල සිදුවන ක්‍රියාවලියක්. ගම්මිරිස් වලටත් මේ කරල් පිරෙන කාලයට ප්‍රමාණවත් තරම් ආලෝකය නොලැබුණොත් ඒ ගහේම තියෙන කායික ක්‍රියාවලියක් මගින් Tamanට හොඳට පුරවන්න පුළුවන් කරල් තියෙන ප්‍රමාණය තියාගෙන අනිත් ඒවා අයින් කරනවා. ඒ නිසා මේ කරල් වෙන කාලයට කරල් ඇති වෙන පිරෙන කාලයට නැත්නම් ඇත්තටම මල් පිපිලා පරාගෙන ඉඳලා පස්සේ ගෙඩි ක්‍රමයෙන් විශාල වෙනකොට වඩාත්ම වැදගත් දෙයක් තමයි හොඳටම පුළුවන් තරම් ආලෝකය ලබා දෙන එක. මොකද සමහර ගොවීන් හිතාගෙන ඉන්නවා මේ ගම්මිරිස් කියන්නේ සෙවණ ප්‍රිය කරන භෝගයක් කියලා. ඇත්තටම ගම්මිරිස් සෙවණ ප්‍රිය කරන භෝගයක් නෙවෙයි. මේ ගහේ සම්භවය නැත්තම් මුලින්ම ඇති වුණේ කැලෑවි තමයි.
නමුත් දැන් අපි මේක වගාවක් විදිහට කරනකොට විශේෂයෙන්ම අස්වනු පිරෙන කාලයට, ගෙඩි පිරෙන කාලයට පුළුවන් තරම් ආලෝකය ලබා දෙන්න අවශ්‍යයි. එහෙම වුණොත් තමයි අපිට වැඩිපුර කරල් ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන් වෙන නිසා කරල් වල බර වැඩි වෙන්නේ. ඉතින් මං හිතන්නේ මේක තමයි හේතුව. මොකද ඒ ගම්මිරිස් මං කිව්වේ අර වැලක්නේ. ඉතින් මේ වැලේ හැඩය සිලින්ඩරාකාරයි. පහළ අතු වලට කොහොමත් ආලෝකය ලැබෙන්නේ අඩුවෙන්. නමුත් ඔබ දන්නවා දැන් කරාඹු වගේ ගහක්, ගොරක වගේ ගහක්, සාදික්කා වගේ ගහක් මේ ගහේ හැඩය කෝණාකාරයි. ඒතර මේ කෝණයක් වගේ තියෙනකොට තමයි ත්‍රිකෝණාකාර නැත්නම් මේ කේතුවක් වගේ කේතු ආකාරයි. මේකට හැම අත්තකටම ආලෝකය ලබා ගන්න පුළුවන්. ආවාසනාවකට ගම්මිරිස් වැලක් නිසා මේ සිලින්ඩරාකාර හැඩය නිසා පහළ අතු වලට ආලෝකය ලබා ගන්න බෑ. ඒ නිසා ගම්මිරිස් වල මේ ක්‍රියාව සිද්ධිය සමහර විට බලා ගන්න පුළුවන්. දැන් ඔබ ඔය වගා කරලා තියෙන ක්‍රමය අනුව තවත් ආලෝකය ලබා ගැනීම අඩු වෙනවා. මම හිතන්නේ ඒක තමයි වෙන්න ඇත්තේ. ඒක වෙනස් කළ බැලුවොත් විසඳුමක් හම්බ වෙයි. ඔව්. හරි. මම හිතනවා ෂෝ මාතර පැහැදිලි ඇති. අපිට තවත් හැමතුමක් තියෙනවා. අයිබෝන්. අයිබෝන්. ඔව් කවුද ඔබ? මම ගාල්ලේ ශාන්ත කියලා කෙනෙක් කතා. ගාල්ලෙන්ද? ඔව් ගාල්ලේ ශාන්ත කියලා කෙනෙක් කතා කරන්නේ. ඔව් කතා කරන්න. මට දැනගන්න අවශ්‍ය මහත්මයා නාගරික සහ අර්ධ නාගරික ප්‍රදේශයක ගෙවත්කින් නිවසේ පරිභෝජනය සඳහා ගම්මිරිස් වගාවක් සාර්ථක වගා කරගන්නේ කොහොමද කියලා දැනගන්නයි අවශ්‍ය වෙන්නේ. කොහොම ස්තුතියි අවස්ථාව ලබා දුන්නා. හරි. බොහොම ස්තුතියි. අපි ඒකට උත්තරයක් දීලා යනවද? හොඳයි. අපි දීලා යමු. අර්ධ නාගරික සහ නාගරික ප්‍රදේශ එතුමාට වගේම ගොඩක් අය ප්‍රයෝජනවත් ගෘහණියන් විදියට ගොඩක් දෙනෙක් අපි වහගෙන ඉන්න නිසා ඔබේ පරිභෝජනයේට අර ගෙවත්තේ නේද? අපි වගා කටයුතු ආරම්භ කරනවා. ගම්මිරිස් වැලකොත් තිබ්බොත් හොඳයි. ඔව්. ඇත්තටම අර්ධ නාගරික සහ අර්ධ නාගරික ප්‍රදේශවල අපිට ගැටලුව වෙන්නේ තමන්ගේ ඉඩමේ තියෙන ඉඩ ප්‍රමාණය. මම හිතන්නේ සම්පූර්ණයෙන්ම ඉඩමේ තියෙන ගෙදර. එතකොට වගා කරන්න ඉඩක් නැති තරම්. නමුත් තමන්ට පුළුවන් නම් ගම්මිරිස් වැල් 3ක්වත් හදාගන්න ඇත්තටම තමන්ට අවශ්‍ය ගම්මිරිස් ටික හදාගන්න පුළුවන්. එතකොට අර මං කියපු ගම්මිරිස් අටෙන් අරට හිටවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. තනි පේලියක්නේ හිටවන්නේ. ඒ පේලිය නැත්නම් ඉඩ තියෙන තැන්වල ගම්මිරිස් හිටව ගන්න. ළඟ පේලියක් විතර හිටවනවා නම් ඒ ගම්මිරිස් අතර පරතරය අඩි 4ක් 5ක් තිබ්බත් ඇති. එතකොට මේ ගම්මිරිස් වලට හොඳට දැන් ආලෝකය ලැබෙනවා. මොකද ගම්මිරිස් වල තනියමනේ තියෙන්නේ. එහෙම වුණාම අස්වැන්න ගොඩාක් වැඩි වෙනවා. ඒ නිසා ඒ ක්‍රමයක් හොඳයි. ඊට අමතරව තවත් ක්‍රමයක් තමයි ගම්මිරිස් වල තියෙන පඳුරු ගම්මිරිස් කියලා ගම්මිරිස් වර්ගයක්. මේ පඳුරු ගම්මිරිස් අපි ලබා ගන්නේ ගම්මිරිස් වල හරස් අතු වලින්. අපි සාමාන්‍යයෙන් ගම්මිරිස් වල පැලගන්නේ බිම දිගේ යන පාවැල් වලින් හෝ ගම්මිරිස් වල ඉහළින්ම ඇති වෙන මුදුන් රිකිලි කියන අතු වලින්. නමුත් අපිට ගම්මිරිස් වලේ ඕනෑම අත්තකින් පැලයක් ලබා ගැනීම හැකියාව තියෙනවා. වාණිජ වශයෙන් අපි ගම්මිරිස් වගාවක් කරනකොට මේ පාවැල් වලින් හරි මුදුන් රිකිලි මගින් තමයි පැල ලබා ගන්නෙ. නමුත් ඔබට පඳුරු ගම්මිරිස් වැලක් හදා ගන්න අවශ්‍ය නම් ඔයාලට පුළුවන් මේ හරස් අත්තක් අරගෙන හරස් අත්තක් කපලා ඒ මගින් පැලයක් ලබා ගන්න. එතකොට මේ හරස් අත්තකින් ලැබෙන ගම්මිරිස් පැලේ පඳුරක්. මේ පැලය අපිට පෝච්චියක හිටව ගන්න පුළුවන්. ඉතින් මේ විදිහේ පැල 4ක් 5ක් පෝච්චි 4ක් 5ක හිටව ගත්තා නම් අපට වර්ෂේ පුරාම ගම්මිරිස් කඩා ගැනීම හැකියාව තියෙනවා. සාමාන්‍යයෙන් අපි ගම්මිරිස් වැලක් කිරිසීඩියා වගේ ආධාරක හිටෙව්වම අවුරුද්දකට ගම්මිරිස් හැදෙන්නේ එක් වතාවක් හෝ උපරිම දෙවතාවක් විතරයි. නමුත් අපිට හරස් අතු වලින් පැලයක් ලබා ගන්න පුළුවන් නම් වසර පුරාම ගම්මිරිස් ලබා ගැනීම හැකියාව තියෙනවා. හැබැයි අපි ගම්මිරිස් පෝච්චියක හැදුවත් ගම්මිරිස් වලට ආලෝකය නම් වැදගත්. ඒ වගේම තමයි තෙතමනයත් වැදගත්. මෙන්න මේ සාධක දෙක හොඳට ලබා දෙන්න ඒතර ඔබට පුළුවන් වසර පුරාම ගෙදරට අවශ්‍ය ගම්මිරිස් ටික නිෂ්පාදනය කරගන්න. මම හිතන්නේ මේ පුංචි ප්‍රශ්නය තුලත් ලොකු දැනුමක් ඔබට ලැබෙනවා. අපි අර කතා කරමින් හිටියේ ආනන්ද මහත්තයා භෝග ස්ථාපනය කිරීම කියන තැනේදී අර වලවල් වලට මේ ගොම පොහොර එකතු කරන තැන තමයි අපි නවත්තන්නේ. ඔව්. අපි විස්තර කළේ අත්‍තරම ශේෂ්ත්‍රයේ ගම්මිරිස් හිටවන්නේ කොහොමද කියන එක. ඒතර ගම්මිරිස් වලක් අපි කිව්වා අඩි 1.5 ප්‍රමාණය දිග පළල ගැඹුර දෙකම. මේකේ මතු පිට පස් සහ ගොම පොහොර අපි සම ප්‍රමාණ වලින් මිශ්‍ර කරලා අපිට වල හදා ගන්න පුළුවන්. එතකොට දැන් අපි ග්‍රිසීඩියා හිටවලා මාස 6ක් ගිහිල්ලා ඒ මගින් අපිට එතකොට හේවණක් ලැබෙන තාවකාලිකව අපි සාමාන්‍ය ගම්මිරිස් හිටවන්නේ වර්ෂා කාලයේ ආරම්භයත් එක්ක. දැන් මහ කන්නේදී නම් මේ මහ කන්නේ හොඳින් වැසු ලැබෙන ප්‍රදේශවල අපි ගත්තොත් ඔක්තෝබර් වගේ මාසයක් වඩා හොඳයි. සැප්තැම්බර් අග නැත්නම් ඔක්තෝබර් මුල වගේ කාලයක්. ඒ වගේම යල කන්නේ ආසන්න ලැබෙන ප්‍රදේශවල නම්
මාර්තු වග අප්‍රේල් වගේ මේ ප්‍රදේශ කාලයේදී අපිට ගම්මිරිස් හිටවන්න ඕනේ. ඒතකොට හිටවනකොට මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ගිරිසීඩියා හිටවලා ඒ හවන හදාගෙන ඉන්න අවශ්‍යයි. ඒතර වර්ෂාව ආරම්භයත් එක්ක අපිට ගම්මිරිස් හිටවන්න පුළුවන්. මේ හිටවනකොට ඇත්තටම අපි බෑග් එක තමයි ගම්මිරිස් පැලේ තියෙන්නේ. මේ පැලේ අපි එතෙන් දෙමු. අපිට තව අමතමක් තියෙනවා. අයිබෝන්. අයිබෝන්. ඔව් කවුද ඔබ? මම නොකියගමින් පොට්ටාලම කියලා කෙනෙක්. මට මේ දැනගන්න ඕනේ. ඔව්. මම පොල් අක්කරයක දාලා තියෙනවා. ඔව්. ඒ අතරතුරේ මේ ඒක කොහොමද ගම්මිරිස් වගාව කරගෙන යන්න පුළුවන් සුදුසු කියලා. ඒ අතර. ඔව් දැන් පොල් වගාවේ කරගෙන යන්නද ඔබතුමාගේ බලාපොරොත්තුව? ඔව් එහෙමයි. දැන් පටන් ගන්න නැද්ද තාම? පොල් දාලා දැන් අවුරුදු දෙකක් වෙනවා. පොල් දාලා අවුරුදු දෙකක් වෙනවා. ගම්මිරිස් දාන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඔව්. මට හොඳ පැල ගන්න කොහෙන්දයි ඒකයි දැනගන්න ඕනේ. හරි. නොච්චියාගම නේද? නොච්චියාගම පොට්ටාලම. හරි. බොහොම ස්තුතියි. සාමාන්‍යයෙන් අපි ගම්මිරිස් පොල් වගාවක් ඇතුලේ ගම්මිරිස් හිටවන්න පුළුවන්. ගැටලුවක් නැහැ. ඔබට නොච්චියාගම දැන් අනුරාධපුර ප්‍රදේශයේ අපේ සහකාර අධ්‍යක්ෂ කාර්යාලයක් තියෙනවා. මෙතෙන්ට ඇවිල්ලා විස්තර බලා ගන්නත් පුළුවන්. ඒ වගේම දැන් සාමාන්‍යයෙන් අපි පොල් අතරේ වඩාත් හොඳින් ගම්මිරිස් වගාවක් කරන්න අවශ්‍ය නම් පොල් වගාවේ වියන ගම්මිරිස් වැලේ වියනට වඩා ඉහළට වර්ධනය වෙන තෙක් ඉන්න අවශ්‍ය වෙනවා. දැන් අවුරුදු දෙකක් ගිහිල්ලා කිව්වා පොල්. දැන් අවුරුදු දෙකක් ගිහිලා තියෙන්නේ. එතකොට තව අවුරුදු 10ක්වත් ඔබට ඉන්න වෙනවා ගම්මිරිස් හිටවන්න. එහෙම නැත්නම් ඔබ හිටනවා නම් ඔබ හොඳින් ගම්මිරිස් වගාව බලා ගන්න ඕනේ. නැත්නම් අර පොල් අතු වලින් මේකට බාධාවක් ඇති වෙන්න පුළුවන්. ඉතින් අපේ සාමාන්‍ය නිර්දේශය වෙන්නේ අවුරුදු 12ක් 15ක් ගත වූ වගාවක තමයි ගම්මිරිස් හිටවන්න අවශ්‍ය වෙන්නේ. සුදුසු වෙන්නේ. එහෙම හිටවනකොට පොල් වගාවේ පේලි දෙකක් අතර මම හිතන්නේ ඔබ හිටවලා ඇත්තේ පොල් අතර පරතරය අඩි 26යි. එතකොට මේ පොල් පේලි දෙකක් අතර ගම්මිරිස් පේලි දෙකක් යන්න පුළුවන්. එතෙන්දිත් ගම්මිරිස් පේලි අතර පරතරය අඩි 8යි. ඒ පේලියක පැල අතරත් දුර අඩි 8යි. හැබැයි එතෙන්දී අපි ගම්මිරිස් පේලි දෙකේ ගම්මිරිස් එක කෙලින් නෙවෙයි හිටවන්නේ මාරුවෙන් මාරුවට. ඒතර අපිට වැඩිපුර පැල ප්‍රමාණයක් හිටව ගන්න පුළුවන් නිසා. ඒ වගේම හොඳට ආලෝකයක් ලැබෙන්න ඕන නිසා. ඉතින් අර විදිහම තමයි අපි හිටවන්නේ. එතකොට හැබැයි එතෙන්දී අපිට හැමතැනම ගම්මිරිස් හිටවන්න බෑ. දෙපාර්තමේන්තුවේ නිර්දේශය වෙන්නේ පොල් පේලි දෙකක් අතර ගම්මිරිස් පේලි දෙකක්. ඔබට පැල ලබා ගන්න අවශ්‍ය නම් ඔබට පුළුවන් ඔබේ ආසන්නම ගොවිජන සේවා මධ්‍යස්ථානයට ගිහිලා මේ විස්තර බලා ගන්න. එතකොට ඔබට කියයි අපේ අපනයන කුෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්ති කාර්යාලයක් ආසන්නයේම කොහෙද තියෙන්නේ කියලා. එහෙම නැත්නම් ඔබට පුළුවන් අනුරාධපුරේ මයිල්ගස් හන්දියේ තියෙන අපේ සහකාර අධ්‍යක්ෂ කාර්යාලය මෙතෙන්ට ඇවිල්ලා ලියාපදිංචි වෙලා ඔබට අවශ්‍ය පැල ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා ගන්න. හරි. මම හිතන්නේ පැහැදිලි ඇති එතුමාට. අපි අර මේ තව අමතමක් තියෙන අපි ගත්ත අරන් ඉමු. අයිබෝන්. අයිබෝන් මහත්තයා. ඔව් කවුද ඔබ? මේ මම කතා කරන්නේ මේ වරකගොඩින්. වරකගොඩ කවුද? සෝමලතා වේසින්. ඔව් සෝමලතා මහත්මිය. මේ මහත්තයා මේ මම මේ ගම්බිරිස් මේ දාලා දිනවා මේ දැනින් දැන වත්තේ ගෙවත්තේ. ඒකේ මේ දිගටම පාවැල් වගේ එන්නේ දී දෙන්නේ. සමහර ඒවා පීදෙනවා. ගොඩාක් ඒවා එන්නේ පාවැල් වගේ දිගටම එන ආයි කැපුවම ආයිත් එනවා. ආද මත පැහැදිලිද තුමී ගැටලුව? පාවැල් කියන්නේ බිමිදි කියන වලද වැඩිපුර එන්නේ? නෑ මහත්තයා දැන් උඩ ඉඳලා දිගටම වැල යනවා මිසක පීදෙන්නේ නෑ. ගොඩක් ඒවා එහෙම තමයි. ඔව්. ඇත්තටම ගමන් ඉස්සලා හරි බොහොම ස්තුතියි. මම ඉස්සලා කිව්වා ගම්මිරිස් පැල ලබා ගන්න පුළුවන් ඕනෑම අතකින් කියලා. දැන් ওই විදිහට අතු බෙදෙන්නේ නැතුව ගම්මිරිස් වැලක් ඉහළට යනවා නම් දිගටම ඒකට ප්‍රධාන වශයෙන් හේතු වෙන්නේ ওই ගම්මිරිස් පැල ලබාගෙන ඇත්තේ ගැරන්ඩි වැල් වලින්. ඒකට ගම්මිරිස් වැල් වල තියෙනවා ඉහළ කෙළවරෙන් පහළට එල්ලිලා හැදෙන ගම්මිරිස් වැල් වර්ගයක්. අපි මේවට කියන්නේ ගැරන්ඩි වැල් කියලා. මේ ගැරන්ඩි වැල් වලින් පැලයක් ලබා ගත්තොත් ඒ අතු කැබල්ලකින් පැලයක් ලබා ගත්තොත් එතෙන්දී අර හරස් අතු එන්නේ නැහැ. ඉතින් එහෙම වුණොත් මේක අපිට කීප වරක් කපාදු කරලා බලන්න පුළුවන්. කපාදු කරන සෑම අවස්ථාවකදීම ආයෙමත් අර විදිහම එනවා නම් ඔබට කරන්න තියෙන්නේ ওই පැල ගලවලා අලුත් පැල අපේ දෙපාර්තමේන්තුවේ නිර්දේශිත තවානකින් අරගෙන හිටවන එක. එහෙම නැත්නම් අපිට හොයාගන්න බෑ පැලේ හැදුනට පස්සේ මේ පැලේ ගත්තේ මොන අත්ෙන්ද කියන එක. අපිට පඳුරු ගම්මිරිස් නම් හොයාගන්න පුළුවන්. අනිත් ඒවා ටිකක් හොයාගන්න අමාරුයි. ඉතින් ඒ නිසා සමහර අය ලේසියට, ඒ කියන්නේ ගැරන්ඩි වැල් වලින් පැලයක් ලබා ගන්න ලේසි.
එහෙම හදාගෙන විකුණනවා ඇති. මම දන්නේ ඔබ ගම්මිරිස් ලබාගත්තේ කොහෙන්ද කියන එක. ඒක තමයි ප්‍රධානම එක. අනිත් එක ඔබට ගම්මිරිස් හරසතු කීපයක් හරි එනවනම් ඒ කියන්නේ සමහර වෙලාවට ඔබගේ ගම්මිරිස් වල හොඳයි හරසතු ප්‍රමාණය අඩුයි. එහෙම වුණොත් අපිට ඔබට කරන්න පුළුවන් දෙයක් තියෙනවා. ඔය ගම්මිරිස් වලේ අතු බෙදලා තියෙන ප්‍රමාණයේ තියෙන ස්ථානයට වඩා පහළින් තියෙන කොළ ඔක්කොම අයින් කරන්න. අතු බෙදුණු ස්ථානයට පහළින් තියෙන කොළ ඔක්කොම අයින් කරන්න. කොළ ඔක්කොම අයින් කරලා ඊට පස්සේ ගම්මිරිස් වැලේ පාමුල නැත්නම් ගිරිසීඩියා ගහේ පාමුල, ඒ ආධාරකේ පාමුල අඟල් 2ක් විතර බුරුල් කරන්න අඩි 2ක් විතර වටේට තියෙන විදියට. බුරුල් කරලා දැන් ආධාරකයෙන් ගම්මිරිස් වැල ගලවන්න. ගම්මිරිස් වැල ගලවලා අර පත්‍ර ගලවපු පහළ කොටස තියෙනවානේ. මෙන්න මේ කොටස ගහ වටේ අර බුරුල් කරපු පස්සේ යට කරන්න. යට කරලා අර හරසතු තියෙන ප්‍රමාණය අන්න ඒ කොටස ගහේ මේ ආධාරකේ පාමුලටම වෙන්න ආපහු ඉහළට තියලා බඳින්න. බැඳලා ඊට පස්සේ ඉහළ කෙළවර, ඒ කියන්නේ මේ වැලේ තියෙන ඉහළ කෙළවර කපලා දාන්න. එතකොට ඔබට පුළුවන් වෙයි වැඩි හරසතු ප්‍රමාණයක් තියෙන ගම්මිරිස් වැලක් හදාගන්න. මේකත් හරි ගියේ නැත්නම් ඔබට තියෙන්නේ අපේ නිර්දේශිත තවානකින් ගම්මිරිස් පැල ලබා ගන්න එක තමයි. හරි පැහැදිලි. ඇති අපි කතා කරපු තැනට අර සිටවන ක්‍රමය පිළිබඳව අපි එතනට. ඔව්. අපි කතා කරේ ඇත්තටම ශේෂ්ත්‍රයේ ගම්මිරිස් සිටුවන ආකාරය පිළිබඳව. එතකොට වල සකස් කරගෙන අපි ගම්මිරිස් පැලේ හිටවද්දී මම කිව්වා මේ ගම්මිරිස් පැල තියෙන්නේ බෑග් එකක් ඇතුලේ. බෑග් එකක. මේ බෑග් එකේ තියෙනවා මේ විශේෂිත මිශ්‍රණයක්. මේ මිශ්‍රණයේ තුල හැමතැනම දැන් මුල් දුවලා තියෙන්නේ. එතකොට මේ පස් මිශ්‍රණය නොකැඩෙන ආකාරයට ප්‍රවේශයෙන් අපි බෑග් එක ඉවත් කරන්න ඕනේ. ඊන් පස්සේ ආධාරකයේ තියෙන දැන් වලේ එක කෙළවරක. මේක සාමාන්‍ය බටහිර කෙළවරෙන් තියෙනවා නම් හොඳයි. ඒ කියන්නේ ඔයගොල්ලෝ වල කපනකොට ඉන්නට නැගෙනහිර පැත්තෙන් වල කපා ගන්න පුළුවන් තමයි වඩා හොඳ. ඊට පස්සේ දැන් අපි අර මිශ්‍ර කරගත්ත වලේ මිශ්‍රණේ ආධාරකයේ පැත්තෙන් පොඩි වලක් හදලා අර පොලිතීන් කවරේලා ඉවත් කරගත්ත ඒ පස් මිශ්‍රණයේ සහිත පැලය දැන් අපි එතන හිටවන්න පුළුවන්. එහෙම හිටවනකොට ගම්මිරිස් වැල ආධාරකයේ දෙසට යොමු වෙන ආකාරයට තරමක් ආනතව තියලා හිටවන්න. එතකොට ගම්මිරිස් වැලට පුළුවන් පහසුවෙන් ආධාරකයේ හොයාගෙන වර්ධනය වෙන්න. මොකද මේ පැලේ තිබුණේ දැන් තවානේ. තවානේ තියවිලා දැන් එළියට ආවට පස්සේ ගම්මිරිස් වලට දැන් ආගන්තුක පරිසරයක් තියෙන්නේ. මේ පරිසරයේදී ගම්මිරිස් වල උත්සාහ ගන්නවා ආධාරකයේ හොයාගන්න. මේකට කිසියම් කාලයක් යනවා. නමුත් අපට පුළුවන් නම් ගම්මිරිස් මේ ආධාරකයේ දිහාවට යොමු වෙන විදිහට තරමක් ආනතව තියලා හිටවන්න මේ වැලට පුළුවන් පහසුවෙන් ආධාරක හොයාගෙන මුලින්ම වර්ධනය වෙන්න. එතෙන්දී මේ පැලය ගම්මිරිස් ආධාරකයේ ගෑවෙන්න තරම් දිගට තියෙනවා නම් ඇත්තම දැන් පාවැලකදී මේක ටිකක් අමාරුයි. නමුත් මුදුන් රැකිලි පැලයකදී නම් මේක ලේසි. ආධාරකයේ ගෑවෙනවා. ආධාරකයේ ගෑවෙනවා නම් දැම්මම ආධාරකයට තියලා රෙදි පඩියකින් මේක බඳින්න. එතකොට පුළුවන් මේ වැලට ගම්මිරිස් පැලයට ආධාරකයේ හොඳින් හඳුනගෙන පහසුවෙන් ආධාරකයේ දිගේ ඉහළට වර්ධනය වෙන්න. දැන් මේ භෝග ස්ථාපනය කියන තැනදී මේ රෝපණ ද්‍රව්‍ය විදියට පොඩි ගැටලු කීපයකුත් ආවා. දැන් අපිට මේ කතා කරපුව අපි එතන චුට්ටක් පැහැදිලි කරගෙන යමු. දැන් මේ ස්ථාපිතකින් රෝපණ ද්‍රව්‍ය ටික සකස් කිරීමත් වඩා වැදගත් වෙනවනේ. මෙතෙන්දී ඇත්තටම ගොවි මහත්තුරු මොනවද සැලකිලිමත් වෙන විශේෂ වාණිජ වගාවට එම යනවා. ඔව්. ඇත්තටම මම එතෙන්දී ඉස්සෙල්ලා තව පොඩි කාරණයක් මතක් කරන්නම්. මොකද අපි පැල හිටවන්නේ මං කිව්වා වැස්සට පස්සේ නියං කාලයට පස්සේ එන වැස්සත් එක්ක තමයි පැල හිටවන්නේ. නමුත් අපි දන්නවා වැස්ස මේ පටන් ගත්තට වහීද නැද්ද කියලා ෂුවර් නැහැ දිගටම. අපිට සහතික වෙන්න බෑ. මේ නිසා ගම්මිරිස් වලක් ස්ථාපනය වෙන්න අවශ්‍යතා කීපයක් තියෙනවා. එකක් තමයි දැන් තවානේ හෙවනේ ආපු ගහට තව දුරටත් හෙවන්න අවශ්‍යයි. ගිරිසිරියා ගහෙන් ප්‍රමාණවත් හෙවණක් එන්නේ නැත්නම් පොල් අතු වලින් හෝ වෙනත් අතු වලින් తాවකාලික සෙවණක් ලබා දීම හරිම වැදගත්. අනික තමයි අධික රස්නයක් තියෙන්නේ, අධික උණුසුමක් තියෙන්නේ. මෙන්න මේකෙන් බේර ගන්න තමයි අපි මේ తాවකාලික සෙවණ ලබා දෙන්නේ. අනිත් එක තමයි අපි වැස්සත් එක්ක හිටවනකොට පස්සේ තෙතමනේ තිබ්බත් හිටවපු ගමන් වැස්ස පෑවුවොත් පස්සේ තෙතමනේ නැති වෙනවා. එහෙමනම් අපි පස්සේ තෙතමනේ ආරක්ෂා කරගත යුතුයි. මේ සඳහා හොඳ වසුණක්, ඒ කියන්නේ පස මතු පිට ගිරිසීඩියා අතු දාන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. එහෙම නැත්නම් කොළරොඩු වගේ දෙයක් දාලා මේ පස්සේ තෙතමනේ ආරක්ෂා කරගන්න ඕනේ. එහෙම නැත්නම් අපිට ජල සම්පාදනය කරන්න පුළුවන් නම් වඩාත් හොඳයි.
ඉතින් ඒ නිසා පැල ස්ථාපනය කියන එක හරියන ප්‍රසතිය වැඩි කරගන්න මෙන්න මේ දේත් වැදගත්. ඒ නිසා ওই පැල ස්ථාපනය සම්බන්ධ ඔය කරුණත් මතක තියාගන්න අවශ්‍යයි. ඔව්. ප්‍රබේද වලට හැමක් කියන්නේ තවත් අමතුමක් තියෙනවා අපිට ආයිබෝවන්. ආයිබෝවන් තිරුවන් සරණයි. ඔව් කවුද ඔබ? මම පයාගලින් එක්දී කුලවංශ නම හල්කඳවිල ගොල්ජන්සිය මන්ත්‍රස්ථානයේ අනිරුද්ධ කෙනෙක් දැන්ටන්. ඉතින් ඒ හින්දා මට මේ දැනගන්න මම හැබැයි මේ වැඩසටහන හුඟා හොඳයි මම සවන් දෙන ගමන් තමයි ඉන්නේ ගම්බිස් වැඩසටහන. මට ඒකේ ගම්බිස් වල ගැටලුවක් ආවේ මේ අර හරස් සත්ත්ව කියන එක අපි කොහොමද අපි ගම්බිස් වෙලා කින්දල වෙලා කිලින් යන විකිලි වලින් හරස් සත්ත්ව කියන එක කොහොමද අපි හඳුනගන්නේ කියන එක තමයි මට ගැටලුවක් ආවේ. දැන් මම ගෙදර තියෙනවා එහෙම ඒ වගේ අර පඳුරු වෙලා මං හිතුවා අර ඩිජිටල් සිස්ටම් එකට තමයි ඒ වෙල යන්නේ. පැල පඳුරක් හැටියටයි තමයි යන්නේ. ඒ පඳුරට අර හරස් සත්ත්ව කොහොමද මේ දැනගන්නේ කියන එක. හරි. බොහොම ස්තුතියි. අපි උත්තරයක් දෙන්නම්. ආයිබෝවන් ඔබටත්. ආයිබෝවන්. ආයිබෝවන්. ඔව් කවුද ඔබ? මම ආදිපොළ තරංගා. ඔව් තරංග මහත්මිය. ඔව් මට දැනගන්න ඕනේ මහත්තයා මෙහෙමයි දැන් ඔය ගහේ කරලක් ඉදිලා බීමට වැටෙනවානේ. එතකොට ඒක ඇට විසිදිලා ඒක වැහි කාලේට පැලවෙනවා. ඒ පැල අරන් හදන්න සුදුසුද කියලා තමයි මට දැනගන්න ඕනේ. හරි. බොහොම ස්තුතියි. අපි බලමු මේ ප්‍රශ්නට උත්තර දෙමු. අපිට තව කතා කරන්න දේවල් තියෙනවා. අපි ටිකක් වෙලා කතා කරපු නිසා ගීතමය විරාමයකට ගිහලා කතා කරමු. 066 22 83 600 066 22 දැයි අනාගතය අස්වද්දන්නට දිවි වඩන ගොවි පරපුර වෙනුවෙන් කෙත බත හඳුරන මිනිසුන්ගේ නැවුම් මාධ්‍ය මෙහෙවර
රන්දියවර 0.66 22.66 601 අපේ දුරකථන අංක. අපි ගම්මිරිස් ගැන අද කතා කරමින් ඉන්නේ. ආනන්ද මහතා අපිට ප්‍රශ්න දෙකක් තියෙනවා. ඒ දෙකට උත්තර දීලා යමු ඊළඟ අදියරට. පළවෙනි ප්‍රශ්න පයාගල අපේ කුලවංශ මහත්තයා හරස් සතු හඳුනා ගැනීම සම්බන්ධ. ඔව් ඇතම ගම්මිරිස් වැලක එකිනෙකට වෙනස් අතුවර්ග කීපයක් අපිට හඳුනා ගන්න පුළුවන්. මම මුලින් විස්තර කරලා ඉන්නම්. ආධාරකයක් ළඟ අපි ගම්මිරිස් වැලක් හිරෙව්වට පස්සේ මුලින්ම ආධාරකයේ මත ඉහළට වර්ධනය වෙන වැල අපි හඳුන්වනවා සිරස් වැලක් එහෙම නැත්නම් ප්‍රාථමික වැලක් කියලා. මේ ගම්මිරිස් වැල සාමාන්‍යයෙන් අඩි 3ක් විතර ඉහළට වර්ධනය වෙනවට පස්සේ ඒ කියන්නේ සාමාන්‍යයෙන් මාස හොඳටම පරිසර තත්ත්ව තිබුණොත් මාස 8ක් 10ක් වගේ කාලයකදී මේ ආධාරකයේ මත ඉහළට වර්ධනය වෙන වැලෙන් හරස් අතට නැත්නම් දෙපැත්තට නැත්නම් වටේට අතු වැටෙනවා අතු වර්ධනය වෙනවා. මෙන්න මේවා තමයි හරස් අතු කියලා කියන්නේ. මේ හරස් අත්තක සහ සිරස් අත්තක තියෙන වෙනස තමයි සිරස් අත්තේ නැත්නම් ආධාරකයේ මත වර්ධනය වෙන මේ වැලේ ගැටවලින් මුල් වෙනවා. නමුත් හරස් අත්තේ ගැටවලින් කිසිම අවස්ථාවක මුල් වෙන්නේ නැහැ. මෙන්න මේක තමයි වෙනස. මේ මගෙන් හඳුනා ගන්න පුළුවන් අපිට හරස් අත්ත කියන එක. හරස් අත්තක් කිසිම වෙලාවක අපිට ආධාරකයක් මත ඉහළට වර්ධනය කරවන්න බෑ. මොකද මුල් හැදෙන්නේ නැහැ. ඒක හැදෙන්නේ පොළොවට සමාන්තරව හරස් අතට. සිරස් වැල යන්නේ ආධාරකයේ මත. මේ විදිහට වැල ක්‍රමයෙන් ඉහළට වර්ධනය වීමත් එක්ක හරස් අතු වර්ධනය වෙන්න පටන් ගන්නවා වටේට. එතකොට එක සිරස් වැලක් වෙනකොට සිරස් වැල් දෙක තුනක් තියන්න පුළුවන් නම් අපිට හරස් වැල් ගානේ වැඩි කරගන්නත් පුළුවන්. ඒක තමයි හොඳම. මොකද හරස් අතු වල තමයි කරල් හටගන්නේ. මේ විදිහට හරස් මේ සිරස් වැල ආධාරකයේ මත ඉහළට වර්ධනය වෙගෙන ගිහිල්ලා ආධාරකේ ඉවර වෙනවානේ. ඉවර වුණාම දැන් ඉහළට වර්ධනය වෙන්න උත්සාහ ගන්නවා. නමුත් ආධාරකේ නැහැ. මේ නිසා ඉහළට වර්ධනය වෙන අත්ත ටිකක් මහත් වෙලා කෙලින් කාලයක් ඉඳ බලනවා ආධාරකයක් හොයාගන්න එක. මෙන්න මේ ඉහළටම වර්ධනය වෙන මේ මාංශල නැත්තම් මහත් වෙච්ච අතු බෙදුණු අතු තමයි අපි හඳුන්වන්නේ මුදුන්රි කිලි කියලා. මෙන්න මේ මුදුන්රි කිලි මගිනුත් පැන ලබා ගන්න පුළුවන්. මුදුන්රි කිලි දැන් මේ විදිහට තිබිලා ආධාරයක් නැතුණාම මොකද වෙන්නේ? තවත් වර්ධනය වෙනකොට පහළට නැවෙනවා. පහළට නැවිලා පහළට වර්ධනය වෙන්න පටන් ගන්නවා. පහළට වර්ධනය වෙන්න පටන් ගත්තට පස්සේ ඒකේ හරස් අතු නැති වෙනවා, දිග වැඩි වෙනවා, මාංශල ගතිය ඒ විදිහටම තියෙනවා. හැබැයි මුල් තියෙනවා. මේ පහළට වැඩි අතු අපි හඳුන්වනවා ගැරන්ඩි වැල් කියලා. ඊටත් අමතරව ගම්මිරිස් වැලේ පාමුලින් එන අංකුර වර්ධනය වෙලා බිම දිගේ වර්ධනය වෙනවා. මේවා අපි හඳුන්වනවා පාවැල් කියලා. එතකොට මේ විදිහට ආධාරකයේ මත වර්ධනය වෙන සිරස් වැල මදක් ඉහළට වර්ධනයට පස්සේ ඇති වෙන හරස් අතු වියනේ ඉහළින්ම නැත්නම් ආධාරකයේ ඉහළින්ම වර්ධනය වෙන මුදුන්රි කිලි පහළට වර්ධනය වෙන ගැරන්ඩි වැල් පොළොව දිගේ වර්ධනය වෙන පාවැල් මේ විදිහට එකිනෙකට වෙනස් අතු වර්ග පහක් අඳුන ගන්න පුළුවන්. එතකොට අපි දැන් කිව්වේ පදුරු ගම්මිරිස් ලබා ගන්න නම් හරස් අතු වලින් ලබා ගන්න පුළුවන්. සාමාන්‍ය ලංකාවේ වැඩි හරියක්ම පැන ලබා ගන්න බිම දිගේ වර්ධනය වෙන පාවැල්. හැබැයි අපේ පර්යේෂණ ආයතන වල සහ තවාංග වල මේ පාවැල් වලින් පැන ලබා ගන්න විශේෂ ක්‍රම භාවිතා කරනවා. ශීඝ්‍ර ප්‍රචාරණ ක්‍රම කියලා අපි ක්‍රම භාවිතා කරනවා. ඒ මගින් පහසුවෙන් ලබා ගන්න පුළුවන්. අනිත් එක තමයි මුදුන්රි කිලි මගින් පැන ලබා ගන්න පුළුවන් නම් ඊටමත් කෙටි කාලයකින් වැඩි ආසන්නක් ලබා ගැනීම හැකියාව තිබෙනවා. මේවා තමයි ගහක ඇති වෙන විවිධ අතු වර්ග. හරි. තව අපිට අමතමත් තියෙන අයබෝවන්. අයබෝවන් මහත්මයා මේ මම කතා කරන්නේ පොල්ගහ වෙලින්. කවුද? මේ පොල්ගහ වෙලින් නිරංජි. ඔව් නිරංජි. මම මේ අපිත් මේ අක්කර කාලක ගම්බිරිස් වගා කරලා දැන් සෑහෙන කාලයක් වෙනවා. මේ හැබැයි මේ අර මේ පොල්ගහවෙල ගොවි ජන සේවා දෙපාර්තමේන්තුවෙන් තමයි මට පැල ලබා දුන්නේ. ඉතින් ඒ නිලධාරි මහත්තුන් නිතරම අධීක්ෂණය කරලා මට උපදෙස් දුන්නා. ඒ තාක්ෂණික උපදෙස් මත මං හරියට මේ පැල හදලා දැන් අද මං කිලෝ 50ක් වේලනවා මගේ කන්නකදී. ඉතින් මම මේ ස්තුතියක් කරන්නත් ගත්තේ අර උපදෙස් අපිට හරි වටිනවා. ඉතින් මට හරියට ඒවා දුන්නාම මම සාර්ථකව ඒක වගා කරා. ඒ අස්වැන්න ප්‍රමාණය ප්‍රමාණවත්ද කියලා දැනගන්නයි මම පොඩ්ඩක් ඇහුවේ. හරි මේ අපිට සතුටුයි මේ උපදේශ ටිකක් තාන් හිටපුවා තව ටිකක් වැඩි වෙයි අස්වැන්න.
හරි බොහොම ස්තුතියි. ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. අර මාදිපොළ තරංගයේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න ඉස්සලා මේ එතුමියගේ අස්වැන්න ඇතිද? නෑ ඇත්තටම ඔබට ඊට වඩා අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. මොකද අපේ සාමාන්‍ය හෙක්ටයාර එක අස්වැන්න ලංකාවේ තියෙන්නේ කිලෝ 800ක් විතර වගේ. එතකොට 800ක් වුණාම සාමාන්‍යයෙන් අක්කරයකට කිලෝ 300ක්වත් සාමාන්‍යයෙන් ගන්න ඕනේ. 300ක් කෙනකොට දැන් ඔබ කියන්නේ ඔබගේ අක්කර කාලෙන් ගන්නේ 50ක් කියලානේ වේලිච්ච ගම්මිරිස්. මීට වැඩි ගම්මිරිස් ගන්න පුළුවන්. ඔය වගේ දෙගුණයක් තුන්ගුණයක් දක්වා වැඩි කරගන්න පුළුවන්. අපි ඉස්සරහට විස්තර කරනවා ඇත්තටම අස්වැන්න වැඩි කරගන්නේ කොහොමද කියලා. එතකොට අහගෙන ඉන්න කොහොමද අපි තවදුරටත් අස්වැන්න වැඩි කරගන්නේ කියන එක. අර මාදිපොළ තරංග මහත්මියගේ ප්‍රශ්නෙට උත්තරයක් දෙමු. මේ අර ඉදිලා කරල් බිම වැටුණාට පස්සේ බීජ විදියට ඒවා පැල උනාට පස්සේ ඒවා පැල විදියට අරගෙන පැල කිරීම සම්බන්ධයෙන්. ඔව්. ඇත්තෙම ගම්මිරිස් වල පැල ලබා ගැනීමේ ක්‍රම දෙකක්. ඒ කියන්නේ බීජ මගින් පැල ලබා ගන්නත් පුළුවන්. අතු කැබලි මගින් පැල ලබා ගන්නත් පුළුවන්. නමුත් ඔබ දන්නවා සාමාන්‍යයෙන් අපි කියනවා බද්ද පැල කියලා. බද්ද පැලවල හරි ඉක්මනින් අසුණු ලැබෙනවා. බීජ පැලවල අසුණු ලැබෙන ටිකක් කාල යනවා. ගම්මිරිස් වලත් මේ ලක්ෂණය බලා ගන්න පුළුවන්. බීජ පැලයක් අපි හිටෙව්වොත් මේ බීජ පැලේ වර්ධනය වෙලා පරිණත වෙලා ප්‍රජනන සමයට නැත්නම් මල් පිපෙන අවධියට ඇවිල්ලා අස්වැන්නක් ගන්න අවුරුද්දකට අවුරුදු 1කමාරකටත් වඩා වැඩි කාලයක් යනවා. සමහර ඊටත් වඩා වැඩි කාලයක් ගත වෙන්න පුළුවන්. නමුත් අපි අතු කැබල්ලකින් ගන්න පැලයකින් ඊට වඩා කෙටි කාලයකදී අස්වැන්න ලබා ගැනීමේ හැකියාව තියෙනවා. හැබැයි මේකේ ඔබට දැන් ඔය ලබා ගන්න පැලය ඒ පැල මේ වැරද්දක් නැහැ. හිටව ගැනීමේ හැකියාව තියෙනවා. අර වගේම හදා ගන්න පුළුවන්. ගැටලුවක් නැහැ. නමුත් අර ලිංගිකව පරිණත වීමට නැත්නම් අස්වැන්නක් ලැබීමට ගත වන කාලය, මල් පිපීමට ගත වන කාලය අන්න මේ කාලේ තරමක් වැඩි. ඒක තමයි තියෙන ගැටලුව. හරි මම හිතන්නේ ප්‍රශ්න ඔක්කොටම අපි උත්තර දුන්නා. ඒ අතරේ අපිට ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන්. අපි ඊළඟ කාරණේට යමු. ඊළඟ කාරණේ තාම වැදගත් අර ආපු ප්‍රශ්න වලටත් උත්තර එතන ගොඩක් තියෙයි කියලා විශ්වාස කරනවා නන්ද මහත්තයා. අපි මේ භෝග ස්ථාපනය ගැන කතා කරගෙන පස්සේ මේ භෝග කළමනාකරණය යටතේ ගොඩක් දේවල් තියෙනවා. මේ ඵලදායිතාවය, ඊට පස්සේ කප්පාදුව වගේ දේවල්, අතුරු භෝග වගාවන සම්බන්ධයෙන් ගත්තාම මෙන්න මේ දේවල් පිළිබඳව අපි කතා කරමු. ඔව් ලංකාවේ ඇත්තටම ගම්මිරිස් අපි වගා කරන්නේ ගිරිසීරියා අතු කණුවල. නැත්නම් ගිරිසීරියා ආධාරකවල. නමුත් දැන් මේ වෙනකොට ලෝකේ බොහොමයක් රටවල් කියන ඉන්දුනීසියාව, මැලේසියාව, වියට්නාමය, බ්‍රසීලය, කාම්බෝජය, චීනය මේක රටවල දැන් ගම්මිරිස් හදනවා. දැන් අපිට වඩා ගොඩක් පසු කාලේ තමයි ඔය චීනය සහ කාම්බෝජය හදන්න පටන් ගත්තේ. නමුත් මේ වෙනකොටත් අපිට වඩා ඒගොල්ලන්ගේ අස්වැන්න වැඩි. හේතුව ඒගොල්ලෝ භාවිතා කරන්නේ අජීව ආධාරක. ඒ කියන්නේ පණ නැති කොන්ක්‍රීට් කණු එහෙම නැත්නම් වෙන ගස්වල අරටු වගේ කඳන් ඒවා තමයි භාවිතා කරන්නේ. මොකද එතෙන්දී මේ ගිරිසීඩියා ගහ සහ ගම්මිරිස් වල අතර තරංගයක් තියෙනවා පරිසරයේ සාධක ලබා ගන්න. ආලෝකය ලබා ගන්න, තෙතමනේ ලබා ගන්න, පෝෂණ ද්‍රව්‍ය ලබා ගන්න. එහෙම වුණත් මම කියන්නේ නෑ ඕගොල්ලන්ට ආධාරක වලට අජීව ආධාරක වලටම යන්න කියලා. මොකද අපිට ගිරිසීඩියා ගහිනොත් ගම්මිරිස් වලේ හොඳ පැත්තට ලබා ගන්න පුළුවන් උදව් ගොඩාක් තියෙනවා. හැබැයි ඔබ තේරුම් ගන්න අවශ්‍යයි ගම්මිරිස් වැල කියන එක හෙවන ප්‍රියකරන භෝගයක් නෙවෙයි ආලෝකයේ අවශ්‍ය භෝගයක්. ඔබ අන්තර්ජාලයේ නිකන් ඔබට බලන්න පුළුවන් නම් වියට්නාමයේ ගම්මිරිස් හෝ මැලේසියාවේ ගම්මිරිස්, ඉන්දුනීසියාවේ ගම්මිරිස්, බ්‍රසීල් ගම්මිරිස් කියලා ගහලා බලන්න එකම ශේෂ්ත්‍රයක්වත් එනවද කියලා සෙවනේ තියෙන්නේ. ඔක්කොම තියෙන්නේ සවසර පුරාම ආලෝකයට විවෘත වෙච්ච ඒවා. ඉතින් ඒ නිසා මේ කළමනාකරණයේදී ගිරිසීරියා ගහෙන් ලැබෙන හෙවන නිරන්තරයෙන් ඉවත් කරන්න අවශ්‍යයි. මොකද ගම්මිරිස් වලට ආලෝකය ලැබෙන තරමට තමයි අස්වැන්න ලැබෙන්නේ. එතකොට මේ අපේ නිර්දේශයක් තියෙනවා දෙපාර්තමේන්තුවේ මේ ගිරිසිරිය අපි කොහොමද ඉවත් කරන්නේ? එතකොට ගිරිසිරිය ඉවත් කරන්න ඕනේ සෑම මාස 3කටම සැරයක්. අවුරුද්දකට 4 සැරයක්. වර්ෂාකන්නයට පෙර සහ වර්ෂාකන්නයෙන් පසු. මේ ඉවත් කරන ගිරිසිරිය අතු අපට පුළුවන් ගම්මිරිස් වැලේ පාමුල වසුනක් විදියට යොදා ගන්න. මේ වසුන එක පැත්තකින් පසේ තෙතමනේ ආරක්ෂා කරනවා. අනිත් එක තමයි කාබනික ද්‍රව්‍ය ලබා දෙනවා. නයිට්‍රජන් වගේ පෝෂණ ද්‍රව්‍ය ලබා දෙනවා. පාසු කාදනය වළක්වනවා. අපිට කියන්නේ ගහකට අවශ්‍ය පසේ තියෙන භෞතික රසායනික ලක්ෂණ දියුණු කරනවා. ඒ නිසා මේක ඉතාමත් වැදගත් ගම්මිරිස් වලක අස්වැන්න ලබා ගන්න. ඔව්. අපිට අමතමත් වෙන අපේ අරගෙන ඉමු
අයිබෝවන් මහත්තයා ඔව් කවුද ඔබ? මම කැස්බෑවි. ඔව් අපි දුරකථනයේ හඬ මේ පැහැදිලි වෙන්න ඔබේ ගුවන්විදුලියේ හඬ අඩු කරලා ටිකක් කතා කරමුද? මම කැස්බෑවින් රමණි. ඔව් රමණි මහත්මිය කියන්න. මට මගේ ඉඩම පොඩි පොයිටස් 10 ඉඩම ඒකෙත් මං ගම්මිස් හොඳට පොවල තියෙනවා මහත්තයා. මේ ඒ පඳුර මේ LBC ඉන්නේ හිතුවට එහෙම යන්නේ නැහැ. ඒක නේද කඩා වැටෙනවා වගේ තියෙන්නේ. මම ඉතින් දැන් ඒක මුලල්ලා නැතිද මම දැන් ඒක වටිද කොට්ටක් ගහලා තියෙන්නේ. කොට්ටේ ඇතුලේ ගම්මිස් වල තියෙන්නේ. මට උගෙන් කරලු හට ගන්නවා. මට උගෙන් පැල හදාගන්නේ කොහොමද කියලා දැනගන්න මට පැල තව දෙකක් විතර හදාගන්න මහත්තයෝ. හරි බොහොම ස්තුතියි. අපි උත්තර දීලාද? ඔව් මං හිතන්නේ ඔබ ඔය කියන වැල ඔබ කියපු විස්තරය අනුව පදුරු ගම්මිරිස් එකක් වෙන්න ඕනේ. ඒතර පදුරු ගම්මිරිස් එකක් වුණොත් ගිරිසිරිය ගහ දිගේ මේක යන්නේ නැහැ. ඒ වුණාට ඔබට මේකෙන් අතු ලබා පැන ලබා ගන්න පුළුවන්. මේ පදුරු ගම්මිරිස් කියන්නේ මේකේ තියෙන හරස් අතු විතරයි එතකොට. මේ හරස් අත්තක ගැට 4ක් 5ක් වගේ තියෙන අතු කැබැල්ලක් කපලා අපිට පුළුවන් මේකෙන් පැලයක් ලබා ගන්න. සාමාන්‍යයෙන් උස අඩි අඟල් 8ක් පළල අඟල් 5ක් විතර තියෙන 8-5 ප්‍රමාණි බෑග් එකක් අරගෙන මේ බෑග් එකට අපේ නියමිත මිශ්‍රණය වෙන්නේ නම් ගොම, කොහුබත්, මතු පිටපස් සහ වැලි සමාන ප්‍රමාණ වලින් මිශ්‍ර කරගෙන මේ මිශ්‍රණයෙන් අර බෑග් එක පුරවනවා. බෑග් එක පුරවලා දවස් 2ක් විතර තියලා වතුර දාලා දවස් 2ක් විතර තියලා ඊට පස්සේ අපි මේ අතු කපාගෙන හිටවන්න පුළුවන්. හිටවලා මේ හිටවපු බෑග් එක හෙවණෙන් තියන්න. හෙවණෙන් තිබ්බාම තරමක කාලයක් යනවා. දැන් පාවැලකින් අපි පේ විදිහට ගන්න ගියොත් අපිට සාමාන්‍යයෙන් මාස 4ක් ඇතුළත පැලයක් හදාගන්න පුළුවන්. හැබැයි හරස්සත්තකින් අපිට ඊට වඩා වැඩි කාලයක් සමහරවිට මාස 6ක් 7ක් වගේ කාලයක් යනවා පැලයක් ලබා ගන්න. මොකද හරස්සතු වල අංකුර සහ මුල් ඇති වෙන කාලයට දීර්ඝ කාලයක් යනවා. නමුත් පැලයක් ලබා ගන්න අමාරු නෑ. ඒක තමයි උත්තරේ. හරි අපි මේ කතා කරමින් ඉන්න ආනන්ද මහත්තයාට මේ කොහොමද මේ අතර මේක වගාවක් විදිහට අපි වැඩි දියුණු කරගත්තේ මේ කළමනාකරණය කරගන්නේ කොහොමද? භෝග කළමනාකරණය කරන ඵලදායීතාවයත් එක්ක වැඩි කරගන්නේ කියන අපි යතෙන් නෙමු. ඔව්. ඇත්තෙන්ම දැන් අපි ඕනෑම වගාවක් කළොත් අපිට අවශ්‍ය වෙන්නේ ඉහළ ආස්වැන්නක්. ඒ කියන්නේ ඵලදායීතාවය වැඩි කරගන්න එක. මේකට තමයි කළමනාකරණය අවශ්‍ය වෙන්නේ. ඉතින් ගම්මිරිස් වල කළමනාකරණය නැත්නම් ඵලදායීතාවය වැඩි කර ගැනීම සඳහා ක්‍රම ගණනාවක් තියෙනවා. එකක් තමයි මම විස්තර කළේ ආලෝකය. එතකොට ලංකාවේ වැඩි හරියක් හදන්නේ ගිරිසීඩියාවල නිසා මේ ගිරිසිරේ සාකය විට කප්පාදු කිරීම අවශ්‍යයි. මම කිව්වා මේක සෑම වර්ෂාවකම වර්ෂාවට පෙර සහ පසු තමයි කප්පාදු කරන්නේ මාස 3කට වරක් බැගින්. එතකොට මේ කපන අතු අපිට පුළුවන් මම කිව්වා මං වසුණක් විතර යොදා ගන්න. එතකොට මේ මගින් ලැබෙන වාසි කිහිපයක් තියෙනවා. එකක් තමයි ගිරිසිඩියා අයින් කරපුවාම ආලෝකය ලැබෙනවා. මේ නිසා ගහේ ආහාර නිෂ්පාදනය වැඩි වෙනවා. අනික තමයි වසුණක් විතර යෙදුවට පස්සේ තෙතුමනේ ආරක්ෂා වෙනවා. පෝෂණ ද්‍රව්‍ය හම්බ වෙනවා. මේකත් ගහකට ලොකු වාසියක්. හැබැයි ගිරිසිඩියාතු අයින් කරලා සාමාන්‍ය මාසයක් යන කොටත් පෙර ආපහු මේක හැදෙන්න පටන් ගන්නවා. ගිරිසිඩියාවල තියෙන විශේෂ ලක්ෂණයක් ඒක. ඒ නිසා අපි කරන්න වෙන්නේ මේ කප්පාදු කරලා ඉවරලා ගිරිසිඩියාතු කප්පාදු කිරීමෙන් පස්සේ වේගයෙන් වර්ධනය වෙන ගිරිසිඩියා අතු පොඩි කාලෙම අපට බිම ඉඳලා කුඩා ලීයකින් නැත්නම් කෙක්කකින් පහසුවෙන් ඉවත් කරන්න පුළුවන්. එතකොට ගහට නැගලා මේ කපන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වැඩෙන ගිරිසිඩියා අතු වලින් මැදින් තියෙන ගිරිසිඩියා අතු දෙකක් විතර ඉතුරු කරලා අනිත් ඒවා ඔක්කොම අයින් කරලා දාන්න. එතකොට ආපහු ඉක්මනින් ගිරිසිඩියා එන්නේ නැහැ. ආවත් ආයේ මාස 2කට පස්සේ නැත්නම් මාස 3කට පස්සේ අපිට ආමත් ඉවත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන්නේ මොකද? අපි කප්පාදු කරලා මාස 2ක් යනකොට ආපහු මේක වැහෙනවා. අනිත් එක තමයි ලංකාවේ අපි කොච්චර කිව්වත් අවුරුද්දට 4 සැරයක් කප්පාදු කරන්න කියලා අපි ගොවීන් කප්පාදු කරන්නේ එක් වතාවක් විතරයි. ඒ නිසා මොකද වෙන්නේ? එක් වතාවක් කප්පාදු කරලා මාස 1මාරක් 2ක් යනකොට ගම්මිරිස් වල වැහෙනවා ගිරිසිඩියා අතු වලින්. ඊතුරු මාස 10ම තියෙන්නේ හෙවණි. ඒතර කොහොමද ගම්මිරිස් වලක ආලෝකය ලැබෙන නිසා ආහාර නිෂ්පාදනය කරන්නේ? ඒ නිසා පළවෙනි කරුණ තමයි වසර පුරාම ආලෝකය ලබා ගන්න පුළුවන් වෙන විදිහට මේ ගිරිසිඩියා අතු කප්පාදු කිරීමේ ක්‍රමය. ඊළඟට දෙවන කරුණ තමයි කළමනාකරණයේ පාසු තෙතමනේ ආරක්ෂා කරගන්න එක. පාසු තෙතමනේ වැදගත් වන ප්‍රධාන අවස්ථාවන් දෙකක් තියෙනවා. එකක් තමයි මම අර මුලින් කියපු විදිහට
පැල හිටුවට පස්සේ ශේස්ත්‍රයේ හරියන පස්සතේ නැත්නම් ස්ථාපන පස්සතේ වැඩි කරගන්න එක. ලංකාවේ සාමාන්‍යයෙන් ගම්මිරිස් වල ස්ථාපන පස්සතේ 60%ක් විතර. අපිට පුළුවන් නම් ජල සම්පාදනය කරන්න පුළුවන් නම් අපිට මේක 95%ක් 100ක් දක්වා මුණත් වැඩි කරගන්න පුළුවන් ස්ථාපන පස්සතේ. වසුණක් යොදලා පස්සේ තෙතමනේ ආරක්ෂා කරගන්න පුළුවන් නම් මේක 85%ක් දක්වා විතර වැඩි කරගන්න පුළුවන්. ඒ තමයි තෙතමනේ අවශ්‍ය වෙන එක අවස්ථාවක්. අනෙක් වැදගත් අවස්ථාව තමයි මල් පිපෙන අවධිය. මං කිව්වා ඔබට ගම්මිරිස් වල මල් පිපෙන්නේ සති 4ක් 6ක් වගේ නියං කාලයක් තිබිලා ඊට පස්සේ වහින වැස්තර තමයි මල් පිපෙන්නේ. මේ මල් පිපුණාට පස්සේ මලේ පරාගණය ඊට පස්සේ ගෙඩි හට ගැනීම, ගෙඩි පිරීම මේ සියලුම දේවල් වලට ජලය අවශ්‍යයි. ඒ නිසා ප්‍රමාණවත් ජලයේ ප්‍රමාණයක් පස්සේ තියෙන්න ඕනේ. මේකට පුළුවන් හොඳම දේ නම් ජල සම්පාදනය කරන එක. සාමාන්‍යයෙන් මල් පිපුණාට පස්සේ අඩුම වශයෙන් අපිට මාස 6ක්වත් අවශ්‍ය වෙලාවට ජල සම්පාදනය කරන්න පුළුවන් නම් අපිට ඉහළ අස්වැන්නක් ලබා ගැනීම හැකියාව තියෙනවා. නමුත් අපි දන්නවා වැස්සට මල් පිපෙනවා, මල් පිපිච්ච ගමන් පායනවා. පැවුවම මොකද වෙන්නේ? ඒ මල් කරල් ලොකුම පිරෙන්නේ නැහැ. හේතුව මොකද? මං හිතන්නේ බොහෝ දෙනෙක් මේ ගම්මිරිස් පරාගණය වෙන්නේ වැස්සෙන් කියලා කියනවා, පින්නෙන් කියලා කියනවා. මේක වැරදි අවබෝධයක්. ඇත්තටම ගම්මිරිස් වලගේ පරාගණය සඳහා අත්‍යවශ්‍යම සාධකය තමයි පසේ ප්‍රමාණවත් තරම් තෙතමනේ තිබීම. මොකද මං කිව්වා ගම්මිරිස් කරලක නැත්නම් මේ රෑන් ඇදෙනවා අපි කියනවා කරල් එනකොට මල් පිපෙනකොට කියනවා රෑන් ඇදෙනවා කියලා. මේ රෑන පහළට යොමු වෙලා තියෙන්නේ. ඒතර මේ ගම්මිරිස් රෑනේ පරාග පිපිරෙනකොට සාමාන්‍යයෙන් දවල් 2-3 වෙනකොට තමයි පරාග පහළට වැටෙන්න පටන් ගන්නෙ. හිමීට පහළට වැටෙනකොට ඒ මලේම තියෙන පහළ කලංක මගින් මේ පරාග අල්ල ගන්නවා. අල්ලගන්නේ ඇත්තටම කලංකෙත් තෙතයි පරාගයත් තෙතයි මේ දෙක ඇලෙනවා. එහෙම වුණාම තමයි පරාගණය සම්පූර්ණ වෙන්නේ. එහෙම නැතු සතින් මගින්වත් සුළඟ මගින්වත් ජලය මගින්වත් නෙවෙයි පරාගණය වෙන්නේ. මේකේ විශේෂිත ක්‍රමයක් තියෙන්නේ. ඉතින් මේ පරාගණය පරාග අර කලංකය මගින් අල්ල ගන්න නම් මේ පරාගයත් කලංකයත් තෙත්ව තිබ්බොත් තමයි මේක වෙන්නේ. පරාගයයි කලංකයයි තෙත්ව තියෙන්න නම් ගහට අවශ්‍ය ජලය තියෙන්න ඕනේ. ගහට අවශ්‍ය ජලය තියෙන්න නම් පසේ තෙතමනේ තියෙන්න ඕනේ. නිසා පරාගණය කියන සම්පූර්ණ වෙන්න අනිවාර්යයෙන් පසේ තෙතමනේ ආරක්ෂා කරගන්න එක හරිම වැදගත්. ඊළඟට ගෙඩි පිරෙනකොට ගෙඩිය විශාල වෙනවා. ඔබ හිතන්න ගම්මිරිස් වලක කරල් කොච්චර හැදෙනවද? මේ කරල් වල ඇට කොච්චර තියෙනවද? මේ ඇට පුරවන්න කොච්චර ආහාර ඕනේද? ගහක ආහාර ගමන් කරන්න ජලයේ දිය වෙලා. ජලය නැතුනොත් කොහොමද යන්නේ? ඉතින් ඒ නිසා ජලයේ තිබ්බොත් තමයි ඔක්කොම ගෙඩි ඔක්කොම කරල් පුරවන්න පුළුවන් වෙන්නේ. එහෙමනම් ගහට ප්‍රමාණවත් තරම් ජලය තිබ්බොත් නිපදවන ආහාර පහසුවෙන් ගමන් කරලා ගෙඩි පුරවන්න පුළුවන්. එතකොට පරාගණයට ගෙඩි හට ගැනීමටත් ගෙඩි පිරීමටත් පසේ ජලය ඉතාමත්ම වැදගත්. ඒ නිසා මල් පිපුණට පස්සේ අකණ්ඩව මාස 6ක්වත් පාසු තෙතමනේ පවත්වා ගන්න පුළුවන් නම් අපිට පුළුවන් ගම්මිරිස් වලගේ අස්වනු වැඩි කරගන්න. ඔබ දැකලා ඇති ගම්මිරිස් වැල් වල කරලක් ගත්තාම භාගයක්වත් ඇට නැහැ මේ දවස්වල. හේතුව මොකද? වැස්සත් එක්ක මල් පිපෙනවා, ඊට පස්සේ පායනවා, පස්සේ තෙතමනේ නැහැ, පරාගණය සම්පූර්ණ වෙන්නේ නැහැ. කොටසක විතරක් සම්පූර්ණ වෙනවා. ඒ ගෙඩිත් සම්පූර්ණයෙන් පිරෙන්න තරම් ජලය නැහැ. එතකොට මොකද වෙන්නේ? අපිට හොඳ ආස්වන්නක් ලැබෙන්නේ නැහැ. මෙන්න මේ සාධක දෙකයි තමයි වැදගත්ම සාධක දෙක. ප්‍රමාණවත් විදිහට ආලෝකය ලබා දෙන එකයි මල් පිපෙන කාලේ අකණ්ඩව මාස 6ක කාලයක්වත් පසේ තෙතමනේ ආරක්ෂා කරගන්න එකයි. අපිට ඇමතුමත් වෙන සම්බන්ධ කරගමු. අයිබෝවන්. අයිබෝවන් මහත්මයා. ඔව් කවුදද? මම හොරණින් කතා කරන්නේ වීරසිංහ කියලා එක්කෙනෙක්. ඔව්. මේ ඔබතුමා අර මේ ගම්බිරිස් වල අර වැල් ඇදි දිගටම වෙන එකක් ගැන කතා කරා. ඔව් කියන්න. පීදෙන්නේ නැතුව ඒකේ මං හිතන්නේ මට පොඩි අත්දැකීමකුත් තියෙනවා වන්ද යම් ප්‍රමාණයක. දැන් ගම්බිරිස් වලක් හිටෙව්ව තප්පරයක් ඉන්නවා රේඩියේටර් එකක් අඩු කරා. හරි. දුරකථනයෙන් කතා කරනකොට ඔබ මේ ගුවන් විදුලිය හඬ අඩු කරන්න. එතකොට ඔබ අපිට පැහැදිලිව කතා කරන්න. මේ ගම්බිරිස් වල බොහෝ වෙලාවට සමහර අතින් වෙනවා. ගම්බිරිස් වල දැන් අපි මේ ආධාරකයේ හිටෝලා කෙසෙල් පට්ට වලින් බැඳ උඩට ගෙනියන්න ඕනේ නේද? ඔව්. එහෙම නොවි දැන් සමහරට එක්ක වැල බිමම වැටලා හරි නැත්තම් උස්ස උඩට දාලා තිබිලා ඊට පස්සේ ආධාරකයට උඩට දැම්මොත්
ඊට පස්සේ දිගින් දිගටම වැල්ල ඇදියා එහෙම තත්ත්වයක් පෙන්නුම් කරනවද? ඔව් අනිවාර්යයෙන්ම. ඔව් මං කිව්වේ දැන් අර මේ එතකොට අර ගැරන්ටි වැල් කතන්දරේ කිව්වා ගැරන්ටි වැල් කියන්නේ කොහොමද ඒක තෝරගන්නේ? ඔව් දැන් ඔබ ඔය කියපු විදිහට ආධාරකයෙන් පැහැදිලි ඇති ඔබතුමාට අපි ඒකට උත්තරයක් දෙන්නම් ඈ. හරි බොහොම ස්තුතියි. ආධාරකයෙන් පහළට ආධාරක දිගේ වර්ධනය වෙන්නේ නැතුව පහළට වැටිලා තිබ්බාම අපි ඒක ඉහළින් දැම්මයි කියලා ආධාරකය අල්ලගන්නේ නෑනේ. ඒතර ආධාරකයෙන් පහළට එල්ලිලා තිනකොට ඒක ගැරන්ටි වැලක් වගේ. හැබැයි ඒක නෙමෙයි නියම ගැරන්ටි වැල කියන්නේ. නියම ගැරන්ටි වැල කියන්නේ මම එදා ඉස්සෙල්ලා විස්තර කළා. ආධාරකයේ මත ඉහළට වර්ධනය වෙන සිරස් වැල ආධාරකය අවසන් වුණාට පස්සේ මේ ආධාරකයක් නැති නිසා තරමක් කාලයක් තියෙනවා දැන් මේක ආධාරකයක් හොයාගන්නකම්. නමුත් ඒක අඛණ්ඩව ටිකෙන් ටික ඉහළට වර්ධනය වෙනවා. එතකොට ආධාරකයක් නැතුණාම මොකද වෙන්නේ? මේක පහළට හැරෙනවා. ඒ පහළට හැරුණාම ඒකෙන් ඒ පහළට යොමු වෙලා වර්ධනය වෙනවා කෙලීම පස දිහාවට පහළට. මේක තමයි ගැරන්ටි වැල කියලා කියන්නේ. ඉතින් ඒක ආධාරකයක් මත සමහර විට සිරස්වැල් එකක් නෙවෙයි කිහිපයක් ඇති වෙන්න පුළුවන්. එකම වැලෙන් සිරස්වැල් ගොඩක් වර්ධනය වෙන්න පුළුවන්. ඉතින් මේ සිරස්වැල් ඔක්කොම ඉහළට ගිහිල්ලා ආධාරක ඉවරුනහම මොකද වෙන්නේ? ආධාරකයක් නැත්තම් තවත් ඉහළට මේවා ඔක්කොම පහළට යොමු වෙනවා. මෙන්න මේ පහළට යොමු වුණාම මොකද වෙන්නේ? ඒවා ඔක්කොම ගැරන්ටි වැල් කියලා හඳුන්වනවා. ඒ ගැරන්ටි වැලයි අර ආධාරකයෙන් ගැලවිලා බිමට වැටිච්ච වැල ඉහළට දැම්මහම පහළට යොමු වෙන එකයි දෙකක්. ඒක පැහැදිලිව තේරුම් ගන්න ඕන. ඔව්. හරි. අපි ඊළඟ කොටසට යමු. තව අමතුමත් තියෙන එක සරහන් කරගෙන ආයිබෝවන්. ආයිබෝවන්. ඔව් කවුද ඔබ? මම මේ ධර්මරත්න කියලා එක්කෙනෙක් කතා කරන්නේ හලාවතින්. ඔව්. මේ මාත්‍යා මං හරියටම අවුරුද්දක් වෙනවා ගම්මිරිස්වැල් 150ක් විතර හිටෝලා හොඳ තත්ත්වයට වර්ධනය වෙලා තිබුණා. UCD වැල් ගස්වල. ඊට පස්සේ මේ දැන් පහුගිය මාසෙ විතර බොහොම වැස්සක් වැස්සනේ අපේ කාලයක්. ඔව්. ඒකට ඒ වැස්සට පොළවේ අපේ වතුර රැඳිලා තිබුණා. ඊට පස්සේ රැඳිලා තිබුණ නිසා ගම්බිලිස්වල තාම හොඳට වැවිලා තිබුණු ගම්බිලිස්වල 60ක් 70ක් විතරම මැරිලා ගියා. දැන් ඒවා ඔක්කොම ටික මැරිලා ගිරිසිඩියා ගස්ක විතරයි තියෙන්නේ. ඒක දැන් මට ආපහු ඒ තත්ත්වෙම හිතෙව්වොත් දැන් ලබන අවුරුද්දෙත් මෙහෙම වැස්සොත් එහෙම ওই වැඩේම වෙයිනේ. ඒ නිසා දැන් ඒකට වෙන ක්‍රමවේදයක් ගැන මට පොඩ්ඩක් උපදේශයක් දෙන්න පුළුවන් නම් ලොකු දෙයක්. හරි බොහොම ස්තුතියි. අපි ඒකට උත්තරයක් ගමු. මේ ගීතමය විරාමයකට ගිහිල්ලා අපි කතා කරමු ගම්මිරිස් ගැන තව පැයපුවත් ප්‍රකාශය අහලා. දියාලුවෝ වේලිතන ඇල්ලපුරවා දිය හරවා රන්වන් රන් වියටවලින් අටුපුරවානම් වඩුවෝලි කපලා යතුගාලා හැඩගාලා මල්කම් ලියකම් ඇඳ පුටු රුවට තනානම් දියාලුවෝ වේලිතන ඇල්ලපුරවා දිය හරවා රන්වන් රන් වියටවලින් අටුපුරවානම් වඩුවෝලි කපලා යතුගාලා හැඩගාලා මල්කම් ලියකම් ඇඳ පුටු රුවට තනානම් කොට යකඩ තලා පන පොවලා මුවහත ඇති අවියායුධ නිම කරවානම් සසර පුර
පුරා සරණ තුරා දුවන පනින දඟලන හිත දමනය කර සුවපත් වේ නුවණක් ඇතනම් ලෝකුරුවෝ ගිනියම් කොට යකඩ තලා පන පොවලා මුව හත ඇති අවියායුධ නිම කරවා නම් සසර පුරා සරණ තුරා දුවන පනින දඟලන හිත දමනය කර සුවපත් වේ නුවණක් ඇතනම් සසර පුරා සරණ තුරා දුවන පනින දඟලන හිත දමනය කර සුවපත් වේ නුවණක් ඇතනම් දැයි අනාගතය අස්වද්දන්නට දිවි වඩන ගොවි පරපුර වෙනුවෙන් කෙත බත හඳුරන මිනිසුන්ගේ නැවුම් මාධ්‍ය මෙහෙවර රන්දියවර. අපි අද ගම්මිරිස් ගැන කතා කරන්න 0.66 22 600 සහ 0.66 22 601 අපේ දුරකථන අංක ඔබට කතා කරන්න පුළුවන්. ආයිබෝවන්. ආයිබෝවන්. මේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ගම්මිරිස් මමත් වරනවා. ඔව් මේ ඔබතුමී කවුද? මම නියුන්ගමින් නානි රැකලෙන්. ඔව්. ගම්බිරිස් කඩ නෙලා ගන්න හොඳම අවස්ථාව අඳුරගන්නකෝ. හරි. පොහොසුතේ අපි අර හලාවත අපේ කතා කරපු ධර්මසේන මහත්තයා උත්තර දීලා යන ආනන්ද මහත්තයා. ඔව්. මම එතුමා විස්තර කළේ එතුමා හිටවපු ගම්බිරිස් වලින් වැඩි හරියක් පහුගිය වැසි කාලේ මැරුණු බව. ඉතින් අපි සාමාන්‍යයෙන් විස්තර කරනවා ගම්බිරිස් වලක් හිටවන්න හොඳම පසක් හොඳින් ජලයේ බැස යන පසක් තියෙන්න ඕනේ. මං හිතන්නේ ඔය හලාවත කියන ප්‍රදේශයේ පසේ ස්වභාවයත් එක්ක ඒ වැසි සමයේ ජලය රඳා ගැනීමේ හැකියාව වැඩි ඇති. මේ නිසා මොකද වෙන්නේ මුල් කුණු වෙනවා. මුල් කුණු වුණාම තමයි පැල මැරෙන්නේ. ඉතින් ආපහු ඔබ හිටවනවා නම් ඔබට එකක් තමයි මේ ඒ ඉඩමේ හොඳට කාණු කපලා ජලය බැසලා යන්න සලස්වන්න. අනිත් එක තමයි පැල හිටෙව්වට පස්සේ ඒ පැල තියෙන තැන්වල ආධාරකය ළඟ පස පොඩ්ඩක් ගොඩක් වගේ නැත්නම් මුදුනක් කියන්නේ පස් එකතු කරලා පොඩක් පසේ ඒ ගොඩක් වගේ පස් ගහන්න. එතන මොකද වෙන්නේ? පස ඉහළට තිබ්බහම ඒ තුලට මුල් ගමන් කරනවා. ඒ වගේම ජලය පහළට බහැලා යනවා. මේ දෙක තමයි කරන්න පුළුවන් හොඳම දේ. ඉතින් ඒ නිසා එක්කෝ අපි වෙන ඉඩම සුදුසු ඉඩමකට යන්න ඕනේ. එහෙම නැත්නම් මේ ඉඩම අපිට සුදුසු වෙන ආකාරයට වගාවට සුදුසු වෙන ආකාරයට සකස් කර ගන්න ඕනේ. ඉතින් මේ ජලය රික්‍රස් වෙන නිසා ජලය බැස යාමේ හැකියාව වැඩි කරගන්න කාණු කපන එක තමයි වඩාත්ම සුදුසු. අපේ නියුන්ගම නාලිනී මහත්මිය හොඳම කාලය විදිහට තීරණය කරගන්න. ඔව් අපි ඉස්සෙල්ලා විස්තර කළා මේ ගම්මිරිස් මලක් පිපිලා සාමාන්‍යයෙන් කරල් කඩා ගන්න මාස 8ක් විතර යනවා. ඒතර මාස 8ක් විතර යනකොට ගම්මිරිස් වැලේ පහළින්ම තියෙන ගෙඩිය නැත්නම් ඔය ඇටේ කඩලා අපේ ඇඟිලි දෙකෙන් මාපට ඇඟිල්ලෙනු දබල් ගන්න පොඩි කරන්න. පොඩි කරනකොට අපිට පොඩි කරන්න බැරි නම් ඒ කියන්නේ ඇටේ හොඳටම මෝරලා තියෙන්නේ. ඒක පොඩි කරනකොට තදින් පොඩි කරනකොට කැඩලා යනවා නම් ඒ කියන්නේ මෝරලා නැහැ. මේක කරන්න වෙන්නේ ඒතර මාස 8ක් විතර ගියාට පස්සේ. එහෙම නැත්නම් ඔබට තියෙන්නේ මේකේ ගෙඩි එකක් හෝ දෙකක් අර පාට වෙනස් වෙනවා කියවනේ මම. අන්නේ පාට වෙනස් වීම. හැබැයි ඊට කලින් අර ක්‍රමය මම ඉස්සෙල්ලා කියපු ක්‍රමය වඩා හොඳයි. මොකද ගොඩාක්ම මෝරණකම් ඉන්නත් එපා. එහෙම වුණාම ඒකත් තරමක් වැලට බලපානවා. ඒ නිසා අර පහළින්ම තියෙන ගෙඩිය හොඳින් මෙරුවාම නැත්නම් ඒ ඇටේ හයි වුණාම ඒක තමයි හොඳම කාලේ. ඒ කාලේ ඒ කියන්නේ ඒ අවස්ථාව ඇති වෙන්න සාමාන්‍යයෙන් මාස 8ක විතර කාලයක් ගත වෙනවා මල් පිපිලා. අයිබෝන්. ඔව් මහත්තයා. ඔව් කවුද ඔබ? මම මැදවතින් කතා කරන්නේ. කවුද? මැදවතින් MG දිසානායක. ඔව් දිසානායක මහත්තයා. මම ගම්මේස්වල 200ක් විතර වගේ හිටවලා තියෙනවා. ඔව්. ඒකේ එක පඳුරෙන් වැල් කීපයක් වගේ ඇවිත් තියෙනවා. ඒක වැඩිපුර තියෙන වැල් ටික කප්පාදු කර ගන්න ඕනද කියන එක දැනගන්න තමයි මම ගත්තේ. හරි. ඔම දුරකදින්න පැහැදිලිද තුමයි ගැටලුව? ඔව්. හරි. ඔම සුති උත්තරයක් දෙන්න. ඔව් මම හිතන්නේ ඔබ හිතලා තියෙන පැල
මං හිතන්නේ මුදුන් රිකිලි පැල වෙන්නේ නැති ඔය කියන විදියට. ඉනවද දුරකථනේ? හරි විසන්දේලා. ඔව්. මට හිතෙන විදියට ඔබ ඔය හිතලා තියෙන මුදුන් රිකිලි වෙන්නේ නැති. එහෙම නැත්නම් ඔබ පාවැල් හිටෙව්වා නම් ඒ පාවැල් හිටෙව්පු වේවා මොකක් හරි කප්පාදු ක්‍රමයක් කරලා කරාට පස්සේ තමයි ඔය මුදුන් රිකිලි ගොඩ මේ ඉහළට වැඩෙන වැලිය ප්‍රමාණය වැඩි වෙන්නේ. එතකොට ආධාරකයක් මත ඉහළට වර්ධනය වෙන සිරස්වැල් ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන් නම් ඒක හොඳයි. ඒ මගින් අපට හරසතු ගාන වැඩි කරගන්න පුළුවන්. හරසතු ගාන වැඩි වෙන්න කරල් ගාන වැඩි වෙනවා. කියන්නේ අස්තුණු වැඩි වෙනවා. හැබැයි අපිට මේ ආධාරකයේ දිගේ සිරස්වැල් 10ක් 12ක් යවන්න බෑ. මොකද ගිරිසිඩිය ගහක් කියන එක මේ කඳ සාපේක්ෂව කුඩයි. ඒ නිසා අපිට ඒ වගේ වැල් 4ක් 5ක් වගේ ප්‍රමාණයක් ගමන් කරාට කමක් නැහැ. ඒ කියන්නේ හොඳ වැල් තෝරගෙන ඒ නිසා ඒ වගේ ඉහළට වර්ධනය වෙන සිරස් වැල් 4ක් 5ක් පමණ ආධාරකයේ දිගේ යවන්න අනෙක් වැල් ඉවත් කරන්න. ඒක තමයි වඩාත්ම හොඳ. අපි අර කතා කරපු මාතෘකාවේ විශේෂයෙන්ම තව අපි ඉස්සරහට යමු. මොකද භෝග කළමනාකරණය කියන එක ඉතාම වැදගත් වෙනවා ගම්මිරිස් වගාවේදී. අපි බොහොමයක් තොරතුරු කතා කරා. තව මොනවද ඇත්තටම මේ ආනන්ද මහත්තයා මේ කළමනාකරණය යටතේ අපි අවධානය යොමු කරන්න ඕනේ? ඔව් අපි දැන් කතා කරේ ඵලදායීතාවය වැඩි කරගන්න හැටි කළමනාකරණය යටතේ. ඒක අපි කතා කරේ ආලෝකය වසර පුරාම ලබා දීමත් පස්සේ තෙතමනේ ආරක්ෂා කිරීමත් කියන ක්‍රම කොටස් දෙක. ඊට අමතරව තවත් කරුණක් තමයි ගම්මිරිස් වැලක මල් පිපුරනට පස්සේ අපිට අවශ්‍ය වෙන්නේ ගහේ නිපදන ආහාර සියල්ලම වගේ මේ කරල් වලට යවන එක. එහෙම වුණොත් තමයි අපිට වැඩි අස්වැන්නක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි මෙන්න මේ කාලෙදී ගම්මිරිස් වැලේ තිබ්බොත් පාවැල් එහෙම නැත්නම් ගැරන්ඩි වැල් එහෙමත් නැත්නම් ඉහළට වර්ධනය වෙන මුදුන් රිකිලි මොකද වෙන්නේ? ගහේ වැඩිම ආහාර ප්‍රමාණයක් ගමන් කරන්නේ මේ පාවැල් වලටයි ගැරන්ඩි වැල් වලටයි මුදුන් රිකිලි වලටයි. ඔබ බලන්න හොඳට මේ අවස්ථාවේදී මේ ගැරන්ඩි වැල් කොච්චර වේගෙන් වර්ධනය වෙනවද? පාවැල් කොච්චර වේගෙන් වර්ධනය වෙනවද? එමනම් ඒවට කොච්චර ආහාර අවශ්‍යද කියලා. ගම්මිරිස් වලක් ස්වභාවයෙන්ම කැමති වෙන්නේ ගෙඩි පුරවන්න නෙවෙයි මෙන්න මේ වැල් වර්ධනය කරවන්න. ඒක තමයි ස්වභාවයෙන්ම ගම්මිරිස් වැලේ කැමැත්ත. ඒ නිසා වැඩි හරියක් ආහාර ගමන් කරන්නේ මේවට. ඒ නිසා මොකද්ද අපි කරන්න ඕනේ? මේ අතිරේක ආහාර ගමන් කරන මේ මුදුන් රිකිලි, මේ ගැරන්ඩි වැල් සහ පාවැල් විශේෂයෙන් මල් පිපුණට පස්සේ එකක්වත් තියන්න එපා. ඉවත් කරලා දාන්න. මේ ගෙඩි පිරෙන සමයේදී ඉවත් මේවා ඇති වෙන්න දෙන්න එපා. එහෙම වුණොත් මොකද වෙන්නේ? මේ කරල් වලට ගමන් කරන්න තියෙන ආහාර වලින් සිදුවෙන්නේ මොකද්ද? අතු වර්ධනය වෙන එක. එහෙම වුණොත් එක්කෝ කරල් ගාන අඩු වෙනවා. එහෙම නැත්නම් කරලක දිග අඩු වෙනවා. එහෙම නැත්නම් කරලක ඇට ගාන අඩු වෙනවා. නැත්නම් ඇටවල බර අඩු වෙනවා. මේ සියල්ල මගින් මොකද්ද දෙවෙන්නේ? අස්වැන්නේ ප්‍රමාණය අඩු වෙන එක. ඊට අමතරව තවත් වැදගත් කරුණක් තමයි මේ කළමනාකරණයේ ඵලදායීතාවයේදී ගස් වලට තියෙන ආතතිය. දැන් අපි දන්නවා අපටත් ආතතියක් ඇති වෙන්න පුළුවන්. අපට ආතතියක් ඇති වුණොත් අපේ ඵලදායීතාවය අපි වැඩි කරන විදිය වෙනස් වෙනවා. මේ වගේම තමයි ගස් වලටත් ඇති වෙන ආතතිය. ගස් වලට ආතතිය නැත්තම් මේ ඇති වෙන අමාරුව ක්‍රම කීපයකට වෙන්න පුළුවන්. එකක් තමයි අධික හිරු එළිය. අනිත් එක තමයි අධික උණුසුම. අනිත් එක තමයි ජලයේ හිඟකම. අනිත් එක ලෙඩ රෝග. ඊළඟ එක වල් පැලෑටි. මේ සියලුම දේවල් නිසා ඇති වෙන්නේ ගහට අමාරුවක් ආතතියක්. මේකේ වැදගත්ම දේ තමයි ජලය අඩු වීම නිසා ඇති වෙන ආතතියයි උණුසුම වැඩි වීම නිසා ඇති වෙන ආතතියයි. අපි පරීක්ෂණයක් කරලා බැලුවා ලංකාවේ ප්‍රදේශ 8ක විතර ඒ අවස්ථා 8ෙදිම අපට ලැබුණේ මේ ආතතිය වැඩි වෙන්න අස්වනු අඩු වීම. ඒකට හේතුව කිසියම් අසනීපයක් තිබ්බොත් අපිට මොකද වෙන්නේ? ආතතියක් තිබ්බොත් අපිට ඒකට ගෙවන්න වෙනවා. අපේ මිල මුදල් වැය වෙනවා. ඒ වගේම තමයි මේ ගහේ තියෙන ආහාරත් ඒකට වැය වෙනවා. ඒ නිසා අපි ප්‍රධාන වශයෙන්ම මේ උණුසුම වැඩි වීම නිසා ඇති වෙන ආතතියයි ජලයේ අඩු වීම නිසා ඇති වෙන ආතතියයි අඩු කර ගන්න ඕනේ. මේක අඩු කර ගන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි පසේ තෙතමනේ වැඩි කර ගැනීම. පසේ තෙතමනේ වැඩි කර ගන්න පුළුවන් නම් ගහේ උත්සේදනය නැත්නම් ජලයේ වාෂ්ප වීමේ ක්‍රියාවලිය වැඩි වෙලා ගහ සිසිල් වෙනවා. මේක තමයි හොඳම එක. එතකොට ගහේ උෂ්ණත්වය වැඩි වෙන්නෙත් නැහැ. ඒ වගේම පසේ තෙතමන නිසා පසේ ජලයේ අඩුකම දැනෙන්නෙත් නැහැ. ඒ නිසා ජල සම්පාදනය කරන්න පුළුවන් නම් තමයි හොඳම. එහෙම නැත්නම් අපිට පුළුවන් ජලයේ අපි පවතින ජලයේ පසේ ජලයේ ප්‍රමාණය ආරක්ෂා කරගන්න ඉතාමත්ම හොඳ වසුණක් යොදන එක. මේකට හොඳම ක්‍රමය තමයි ගිරිසීඩියා අපි කපන අතු මේ ගහ වටේ යෙදීම. මේ මගින් පසේ තෙතමනේ ආරක්ෂා කරගන්න පුළුවන්. අනිත් එක තමයි සුදුසු රෝපණ ද්‍රව්‍ය.
අපි මුදුන් ටික ලිපන ලබා ගන්න පුළුවන් නම් අපිට වැඩි හරසතු ගාණක් ගන්න පුළුවන්. ඒ මගින් වැඩි අස්වැන්නක් ලබා ගැනීම හැකියාව තියෙනවා. අපි පාවැල් හිටුණා නම් මම අර ඉස්සලා කියපු විදිහට පාවැල් පීදුනාට පස්සේ අර පහළ පත්‍ර ටික අයින් කරලා ඒ පහළ කොටස යට කරලා හරසතු තියෙන කොටස පහළට පිටියලා බැඳලා අපිට පුළුවන් ඒ වෙල කප්පාදු කරලා වැඩි හරසතු ගාණක් ගන්න. ඒ මගිනුත් අපිට අස්වැන්න වැඩි කර ගැනීම නැත්නම් ඵලදායිතය වැඩි කර ගැනීම හැකියාව තියෙනවා. අනිත් එක තමයි සුදුසු ප්‍රභේද. අපි කිව්වා අපේ දැනට නිදහස් කරලා තියෙන ඩිංගිරාල කියන ප්‍රභේදය වඩා හොඳයි. හොඳින් වර්ධනය වෙනවා. වර්ධන වේගය වැඩි, අස්වැන්නු වැඩි, ගුණාත්මය වැඩි. අනිත් එක තමයි නිසි කනට අස්වැන්නු නෙලන එක. මම ඉස්සෙල්ලා කිව්වා මලක් පිපිලා ගෙඩියක් කඩා ගන්න මාස කරල් කඩා ගන්න මාස 8ක් යනවා කියලා. එතකොට මේ ගෙඩි වලින් 100%ක්ම පිරෙන්න ගෙඩිය 100%ක්ම පිරෙන්න යනවා මාස 8ක්. මාස 4ක් යනකොට පිරලා තියෙන්නේ ගෙඩියෙන් 30%යි. ඔබ දන්නවයි සමහර වෙලාවට ගම්මිරිස් වල තෙල් නිෂ්පාදනය සඳහා බුබුලු ගම්මිරිස් අපි ලයිට් බෙරිස් කියලා කියනවා. බුබුලු ගම්මිරිස් කැඩීම සිදු වෙනවා. සමහර අය මිලට ගන්නවා මේ බුබුලු ගම්මිරිස්. එතකොට මාස 4ක් වගේ ඉල්ල තියෙන 4ක් වගේ. එතකොට පිරලා තියෙන ගම්මිරිස් ඇටෙන් කොච්චරද 30ක් 33ක් වගේ ප්‍රමාණයක්. මේ වෙලාවේ කැඩුවොත් මොකද වෙන්නේ? ඔබට ගම්මිරිස් කිලෝ 3000ක් ගන්න පුළුවන් නම් ඔබ ගන්නේ 1000යි. මොකද 30ක් අඩුයි. ඔබ කොච්චර ප්‍රමාණයක් නැති කර ගන්නවද? ඒ නිසා නිසි කලට අස්වැන්නු නෙලීම හරි වැදගත්. අනිත් එක තමයි දැන් අමුයෙන් ගම්මිරිස් ගන්නවා. මොකද කළු ගම්මිරිස් වේල්ුවට පස්සේ නෙවෙයි දැන් අමුයිනුත් ගම්මිරිස් කළට පස්සේ මිලට ගන්නවා. අපි තුන් මේ කාලේ ගම්මිරිස් හොඳයි. දැන් මේ දවස්වල ගම්මිරිස් අමු කිලෝ එකක් රුපියල් 200ක් විතර වෙනවා. සමහර 200ටත් වැඩි. ඒතර අපි හිතමු එක්කෙනෙක් හිතන්න පුළුවන් මම මොකටද මේක තියාගෙන ඉන්නේ මම මොකටද වේලන්නේ දැන් කඩලා මම විකුණනවායි කියලා. හැබැයි මාස 6න් විතර ගම්මිරිස් කැඩුවොත් මොකද මිල හොඳ නිසා දැන් මාස 8ක් ගිහිල්ලා නැහැ මාස 6න් කඩනවා. මාස 6න් කඩනකොට පිරලා තියෙන්නේ 150යි. එතකොට මොකද වෙන්නේ? ඔබේ අස්වැන්න කිලෝ 2000යි නම් ඔබ ගන්න දැන් 1000යි. ඔබ අඩක්ම ඔබේ අස්වැන්නු නැත්නම් ඔබේ ආදායම අඩු කර ගන්නවා. ඉතුරු 100ට ඉතුරු මාස දෙකේදී තමයි මේ ගෙඩිවල ඉතුරු 150 පිරෙන්නේ. ඉතින් ඒ නිසා ඔබ දැනගන්න ඕනේ අස්වැන්නු නෙලීම කෙනෙක් කොච්චර වැදගත්ද කියලා. ඔබ හදිසි මුදල් සඳහා බුබුලු ගම්මිරිස් කඩනවද? එහෙම නැත්නම් මේ తాවකාලිකව තියෙන වැඩි මිල නිසා මාස 6න් කඩනවද? නැත්නම් තවත් 150ක් වැඩි කරගෙන උපරිම අස්වැන්න ගන්න මාස 8ක් ඉන්නවද කියන එක. මෙන්න මේකත් අපිට ඵලදායීතාවයට ඉතාමත්ම වැදගත්. අපි අර හැල්කඩුවේ ගාමිණී මහත්තයා අපිට පළවෙන් කතා කරපු එකට උත්තරයක් ලැබෙන පරිදි මේ භෝග ආරක්ෂණය යටතේ මේ පොහොර සහ පලිබෝධ හානියම තියෙනවද කියන එකත් පොඩ්ඩක් අපි මතක් කරගෙනම යමු. අර පොහොර ගැනත් අර එතුමා විශේෂයෙන් අහපු නිසා. ඔව් ඇත්තටම ඵලදායීතාවයට පොහොරත් වැදගත්. මොකද ගහක අපි අස්වැන්නු නෙලනකොට ඒ පස්සේ පෝෂණ ද්‍රව්‍ය ඉවත් වෙන නිසා ඒ ප්‍රමාණයට අපි පෝෂණ ද්‍රව්‍ය ලබා දිය යුතුයි. ඉතින් අපේ දෙපාර්තමේන්තුවේ නිර්දේශයක් තියෙනවා. මේ සඳහා යූරියා, රොක් ෆොස්ෆේට්, MOP නැත්නම් මියුරේට් ඔෆ් පොටෑස්, කීසරයිඩ් කියන පොහොර 4-5-3-1 කියන අනුපාතයට. මිසන් එතකොට මේ රජය විසින් ආනන්ද මහත්තයා දැන් පොහොර කාබනික පොහොර වලට අනුවර්තනය වෙලා තියෙනවා. ඔව්. එතකොට දැන් මේකත් එක්ක කොහොමද ගම්මිරිස් වගාව සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරන්නේ? ඔව් ඇත්තටම දැන් අපිට පොහොර සොයා ගැනීම අපහසුතාවයක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම ගරු ජනාධිපතිතුමාගේ මේ සෞභාග්‍ය දැක්ම වැඩපිළිවෙලත් එක්ක කාබනික කෘෂිකර්මය සඳහා යොමු වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම මම කිව්වා අපේ දෙපාර්තමේන්තුවේ මේ පොහොර නිර්දේශයක් තිබුණත් අපිට පුළුවන් අර ගිරිසීඩියක් කප්පාදු කරන වෙලාවට මේ කප්පාදු කරන ගිරිසීඩිය අපිට යොදන්න පුළුවන් නම් අපිට පුළුවන් මේ යොදන පොහොර ප්‍රමාණය හරියටම අඩක් අඩු කරගන්න. ඒක හොඳ ලක්ෂණයක්. මොකද ගම්මිරිස් වලට ඇත්තටම අපේ ලංකාවේ පොහොර දානවා හරි අඩුයි. නමුත් පොහොර දානවා නම් අපිට අසුනටි කරගන්න පුළුවන්. අර ගිරිසීඩිය දාන්න පුළුවන් නම් අපිට පුළුවන් මේ යොදන රසායනික පොහොර ප්‍රමාණය අඩකින් අඩු කරගන්න. ඒත් එක්ක අපිට තව කොම්පෝස්ට් පොහොර හරි කාබනික පොහොර හරි යොදන්න පුළුවන් නම් වෙනත් කාබනික පොහොරක් යොදන්න පුළුවන් නම් අපිට පුළුවන් අර පොහොර අවශ්‍යතාවයෙන් 75ක් විතරම සපුරා ගන්න. ඉතින් ඒ නිසා රසායනික පොහොර නොමැති නම් මේ විදිහේ මේ වෙලාවේ විකල්පයක් විදිහට අපිට භාවිතා කරන්න වෙන්නේ මෙන්න මේ කොටස තමයි මේ කාබනික පොහොර නැත්නම් මේ කොළ පොහොර භාවිතා කිරීම. ඒ මගින් අපිට ප්‍රමාණවත් අස්වැන්නක් ලබා ගැනීම හැකියාව තියෙනවා. මොකද මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ
ගිරිසිඩියා ඉවත් කිරීම ආලෝකය ලැබීමටත් පසෙත් එතමනේ ආරක්ෂා කිරීමටත් ගෙඩි පිරීමටත් ඉතාමත් වැදගත් වෙනවා. ඒ මගින්ම මේ ගහකට අවශ්‍ය කාබනික පොහොර ප්‍රමාණය ලබා දීමේ හැකියාවක් තියෙනවා. අපි දැන් අවසන් විනාඩි කිහිපයේදී මේ අතුරු වගාව සම්බන්ධයෙන් අවධානය යොමු කරමු ගම්මිරිස් වගාවත් එක්ක. ඔව් දැන් මේ වෙනකොට අපේ ලංකාවේ ගම්මිරිස් ව්‍යාප්ත වෙලා තියෙනවා හෙක්ටයාර් 41000ක් විතර වගේ ප්‍රමාණයක්. අපි දන්නවා දැන් අපිට අලුතෙන් ඉඩම් හොයාගන්න ටිකක් අමාරුයි. ඒ වුණාම වඩාත් සුදුසු වෙනවා අපිට මේ අලුතෙන් තියෙන ඉඩා ගන්න හොයාගන්න ඉඩම් ප්‍රමාණයට අමතරව තවත් අපේ වැපසරිය වැඩි කරගන්න නම් අපිට වෙනත් ප්‍රධාන භෝග අතර අතුරු වගාවක් යන්න පුළුවන් නම් අපිට පුළුවන් ඒ ඉඩම් වල ඵලදායීතාවය වැඩි කරගන්න. මේකේ තියෙන හොඳම අවස්ථාව තමයි එකක් අපිට පොල් වගාවන් තුල අපි දන්නවා දැන් කුරුණාගල ප්‍රදේශයේ ගම්පහ ඔය හලාවත ඔය වගේ ප්‍රදේශවල පොල් වගාවන් තියෙනවා. ලංකාවේ සාමාන්‍ය පොල් වගාව ලක්ෂ 4කට වැඩි ප්‍රමාණයක් තියෙනවා පොල් මේ වගාවන්. මේ වගේ 25ක් ඉතා පහසුවෙන් ගම්මිරිස් අපිට අතුරු වගාවක් විතර වගා කරන්න පුළුවන්. ඊට අමතරව තේ වගාව තුලත් අපිට ගම්මිරිස් වගාව කරන්න පුළුවන්. අපි දන්නවා තේ වගාවක තියෙනවා ඉහළ හේවන සඳහා භාවිතා කරලා තියෙනවා මේ සිල්වර් ඕක් නැත්නම් සබුක් කියන ගස්. මේ ගස් වලට ගම්මිරිස් වැල් යවන්න පුළුවන්. ඊට අමතරව පහළ තියෙන හේවනට භාවිතා කරලා තියෙනවා ගිරිසීඩියා. මේවටත් ගම්මිරිස් වැල් හිටවන්න පුළුවන්. දැන් ඇතැම් කඳුකරේ තියෙන තේ වතු වල තේ වලට වඩා වැඩි අස්වන්නක් ගන්නවා ගම්මිරිස් වලින්. මොකද හේතුව සෑම සෙවන ශාකයකට මේගොල්ලෝ ගම්මිරිස් යවලා තියෙනවා. සමහර ගස් වලින් සමහර සබුකු ගස් වල යවන ගම්මිරිස් වලින් එක සබුකු ගහක තියෙන ගම්මිරිස් වලකින් අමු කිලෝ 100ට වැඩි ගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒ නිසා මේක අතිරේක ආදායමක්. ඒ වගේම තමයි පොල් වගාව තුලත් අපිට පුළුවන් මම අර ඉස්සෙල්ලා කියපු විදිහට පොල් පෙළ දෙකක් අතර ගම්මිරිස් පෙළ දෙකක් වගා කිරීමෙන් ඒකේ නිර්දේශිත සියලුම ක්‍රම ඕගොල්ලන්ට අපේ නිලධාරීන් හම්බෙලා ලබා ගන්න පුළුවන්. ඒ වගා කිරීම මගින් මේ පොල් වගාවේ අපි දන්නවා දැන් පොල් වගාවලත් අස්වැන්න අඩු වේගන යන්නේ මේ කාලගුණ වෙනස් වීම එක්ක. ඒ නිසා අපිට අතිරේක භෝගයක් විතර ගම්මිරිස් වගා කිරීමෙන් ඒ ඉඩමේ තියෙන ඵලදායීතාවය අස්වැන්න අපිට වැඩි කර ගන්න පුළුවන්. තමත් අපි පර්යේෂණ මගින් හොයාගෙන තියෙන දේ තමයි විශේෂයෙන්ම පොල් වගාවක් තුල අපිට ගම්මිරිස් හෝ වෙනත් අපේ සුළු අපනයන භෝග නැත්නම් අපනයන කුෂ්කරම් භෝගයක් වගා කරන්න පුළුවන් නම් ඒ මගින් මේ භෝග දෙකේම අස්වනු වැඩිවීමක් සිදු වෙනවා. මොකද හේතුව තමයි මම අර ඉස්සෙල්ලා කියපු පසේ තෙතමනේ ආරක්ෂා කිරීමයි ආතතිය අඩුවීමයි. මොකද ගස් වර්ග ප්‍රමාණය වැඩි වෙන්න ඒ පරිසරයේ ආතතිය කියන එක අඩු වෙනවා. මේ නිසා පොල් වගේ අවස්සන්නත් වැඩි වෙනවා, ගම්මිරිස් අවස්සන්නත් වැඩි වෙනවා. ඒ නිසා මේ අතුරු වගාවක් විදියට ගම්මිරිස් වගා කරන එකත් ඉතාමත් වැදගත්. ඒ මගින් අපිට ඒ ඉඩම් වල ඵලදායීතාවය වැඩි කර ගැනීමේ හැකියාවත් අපිට තියෙනවා. දැන් සාමාන්‍යයෙන් ගෙවත්තක නම් අපිට තියෙනවනේ ඉඩකඩ පුංචි ප්‍රමාණයක් හරි අනන්ත මහත්තයා දැන් අර අපි ඔය ආධාරක විදියට විශාල ගස්වල පවා සාමාන්‍යයෙන් අපි දකින ගෙවත්තක ගම්මිරිස් පැලයක් දෙයක් හිටවල තියෙන අපේ කොස් ගහක් වෙන්නත් පුළුවන් නේද? පුවක් ගහක වෙන්නත් පුළුවන්. මේක ප්‍රශ්නයක් නැද්ද මේක සාමාන්‍යයෙන්? ඔව් ඇත්තම අපේ නිර්දේශිත ක්‍රමය තමයි දෙපාර්තමේන්තුවේ අපි අර ඉස්සලා කියපු විදිහට ගිරිසීඩියා අඩි 8න් 8ලා හිටවන එක. නමුත් තමන්ගේ ගෙවත්තේ පොල් ගස් හරි පුවක් ගස් කොස් ගස් අබ ගස් ඒ වගේ ඕනෑම ගහකට මේ විදිහේ ගම්මිරිස් යවුවට කමක් නැහැ. ඒ මගින් ඉහළ අස්වැන්නක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එම දෙපාර්තමේන්තුවේ මගින් ඒක එපා කියලා කියන්නේ නැහැ. ඕකට කෙනෙකුට එහෙම කරන්න පුළුවන්. සමහර ගොවීන් ඉන්නවා උන්ගේ පොල් ගස් හැම එකටම ගම්මිරිස් වැල් යවලා. ඒක පොල් ගහක තියෙන ගම්මිරිස් වලකින් කිලෝ 50කට වඩා අමු ගම්මිරිස් කඩා ගන්නවා. ඉතින් ඒ නිසා අතිරේක ආදායමක් විදිහට තමන්ගේ ගෙවත්තේ තියෙන වෙනත් ගස් වලට උනත් ගම්මිරිස් වහලක් පුහුණු කරලා ඒ වගේ අතිරේක ආදායමක් ලබා ගන්න පුළුවන්. අස්වනු නෙලීම සහ මේ පසු අස්වනු සම්බන්ධයෙන්ුත් අපි පුංචි අවබෝධයක් ගත්තොත් එහෙනම්. ඔව් මම අර ඉස්සෙල්ලා කිව්වා අපි කරල් කඩා ගන්න මල් පිපිලා මාස 8ක් ගත වෙනවා. එතෙන්දී මම කිව්වා මාස 8ක් ගත වෙලා මේ ගම්මිරිස් කඩා ගන්න එක තමයි ඇත්තටම ඊටාත්ම හොඳම ක්‍රමය වෙන්නේ. ඒ මගින් තමයි ඉහළම අස්වැන්නක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම අස්වනු වෙලා ගත්තට පස්සේ අපිට ඒ අස්වනු වලගේ ගුණාත්මය වැඩි කරගන්න ක්‍රම කිහිපයක් තියෙනවා. එකක් තමයි මේ ගම්මිරිස් වලගේ අපි කරල් කඩා ගත්තට පස්සේ මේ ගම්මිරිස් වල කියන්නේ ගුණාත්මයේදී සැලකන එක දෙයක් තමයි දිලීර ඇති වෙන එක. අනිත් එක තමයි බර අඩු වෙන එක. මෙන්න මේ හේතු නිසා අපිට පුළුවන් කඩාගත්ත ගම්මිරිස් ඇට වෙන් කරගත්තට පස්සේ අපිට පුළුවන් ඒවා උණු වතුර ප්‍රතිකාරකයක් කියලා අපිට කරන්න පුළුවන්. මේ උණු වතුර ප්‍රතිකාරකෙත් කරන්නේ මොකක්ද ඇත්තටම වෙන් කරගත්ත ඇට අපේ නටන ජලය ඒ කියන්නේ සෙනඟක 100 පමණ ජලයේ විනාඩි කිහිපයක් තියලා අපි අරගෙන ඉන් පස්සේ වේලන එක. ඒ වේලනකොට මොකද වෙන්නේ ඇත්තටම අර
මේ ගම්මිරිස් වලට ලැබෙන මේ උණු වතුර ප්‍රතිකාරකයන් නිසා මේවා අජීවී බවට පත් වෙනවා. ඒ වගේම දිලීර බීජාණු වගේ දේවල් ඒවා විනාශ වෙනවා. ඒ මගින් පුස් ඇතිවීමක් සිදු වෙන්නේ නැහැ. ඒ වගේම දීප්තිමත් කළු පාටක් ලැබෙනවා. ඒ වගේම තමයි මේ විදිහට වේලාගත්ත ගම්මිරිස් අපට පුළුවන් ඒ වගේ බර අණු කොටස් වලට බෙදන්න නැත්නම් ශ්‍රේණි කරන්න. ඒතර බර වැඩි ගම්මිරිස් ගත්තාම අපිට පුළුවන් අර බල්ක් ඩෙන්සිටි එක නැත්නම් ලීටර එක බර 500කට වඩා වැඩි ගම්මිරිස් හදාගන්න. එහෙම වුණාම පුළුවන් අපට මේ වගේ තවත් ඒ ගුණාත්මය වැඩි කරගන්න. අවසාන වශයෙන් දැන් මේ ගම්මිරිස් වගා වගේ වගාවකට තරුණයෙක් හරි අලුත් කෙනෙක් ඉදිරිපත් වුණොත් ඔහුට යම්කිසි ආකාරයකින් Tamanගේ ඵලදායීතාවය තුළ මේක අර අස්වැන්නක් ලබාගෙන ආර්ථිකමය වටිනාකමක් ලබා ගන්නට පුළුවන් වගාවක් විදියට වර්තමානයේ කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔව් ඇත්තම මම මේ කියපු සාධක අපි කවුරු හරි ගම්මිරිස් වගා කරනවා නම් මම කියුවේ වැස්ස නැත්නම් වර්ෂාපතන ඊටාත්ම සීමාකාරී සාධකයක් වෙනවා. මේ නිසා අපි මේ ඉදිරියට ගම්මිරිස් වගා කරනකොට අපි අහන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි ඔබට හොඳ ජල ප්‍රභවයක් ජල සැපයුමක් කරගන්න පුළුවන්ද කියන එක. එහෙම තියෙනවා නම් ඇත්තටම මම අර ඉස්සෙල්ලා කියපු ජලයේ වැදගත්කම විස්තර කළා ඕගලන්ට පෙර ස්ථාපනය සඳහා මල්පල පරාගණය සඳහා ගෙඩි පිරීම සඳහා අස්වනු සඳහා ඒ නිසා මෙන්න මේ සැපයුම තියෙනවා නම් ඒ ඕනම කෙනෙකුට ලංකාවේ ගම්මිරිස් වගා කිරීමේ හැකියාව තියෙනවා. ඒ අවශ්‍ය රෝපණ ද්‍රව්‍ය ලබා ගන්න ඒ වගේ කළමනාකරණ කටයුතු කොහොමද වගාවක් පවත්වා ගන්න මේ සියලුම උපදෙස් අපේ ඒ ප්‍රාදේශීයව ඉන්න ව්‍යාපෘති නිලධාරීන් මගින් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඔබට ගම්මිරිස් වගාවක් සිදු කරන්න අවශ්‍යයි නම් ඔබට අවශ්‍ය වෙන්නේ ආසන්නයේ මේ තියෙන ගෝධින සේවා මධ්‍යස්ථානයට ගිහිල්ලා එහෙම නැත්නම් සහකාර අධ්‍යක්ෂ කාර්යාලයට ගිහිල්ලා ඔබට ගම්මිරිස් හදන්න අවශ්‍යයි කියලා කිව්වොත් ඔවුන් ඔබට අවශ්‍ය ඒ සියලු උපදෙස් සහ ඒ තාක්ෂණික උපදෙස් ලබා දෙවි. මම හිතනවා ගම්මිරිස් වගාව පිළිබඳව ඔබට අවබෝධයක් ලැබෙන්න ඇති කොහොමද මේ වගාව කරගෙන යන්නේ මොන වගේ දේවල්ද විශේෂයෙන් සැලකිලිමත් වෙන්නට ඕනි සහ ඒ සම්බන්ධයෙන් යම් ආකාරයක ඔබට යම් අවබෝධයක් එක්ක මේ වගාවට පිවිසෙන්නට ඕනයි කියන ඒ උත්තේජනත් ලැබෙන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. මම හිතනවා ඔබට තවත් විසඳාගත යුතු ගැටලුවක් තිබුණොත් මේ වගාව ආශ්‍රිතය සම්බන්ධව යම් ආකාරයක ගැටලුවක් තිබුණොත් අපි ආනන්ද මහත්තයාගේ දුරකථන අංකයත් මතක් කරන්නම්. ඔබට පුළුවන් කතා කරලා වැඩි විස්තර දැනගන්නට ගම්මිරිස් වගාව සම්බන්ධයෙන් 071 7යි 111යි 618 071 7යි 111යි 618 එතුමන්ට කතා කරන්න පුළුවන්. බොහොම ස්තුතියි අද අපේ මේ කතා බහට සම්බන්ධ වුණු අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අතුරුවගහ බුලත් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ පර්යේෂණ ආචාර්ය ආනන්ද සුබසිංහ මහත්මයාට මේ කතා බහට සම්බන්ධ වුණාට අදත් වැඩසටහන සම්බන්ධීකරණය කළේ අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන්විදුලි වැඩසටහන සම්බන්ධීකාරක සමීර රණතුංග. බොහොම ස්තුතියි එතුමන්ටත්. පළවෙනි මැදිරියට තුෂානි ස්තුතිවන්ත වෙමින් අපි සමුගෙන යනවා. ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරමින්